නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි 2020 ඔක්තෝබර් මාසේ 9 වෙනි සිකුරාදා එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ සිට සෑම සිකුරාදා දිනකම පවත්වනු ලබන සූත්‍ර දේශනා පන්තියේ තවත් අවස්ථාවක් හැටියට අද මේ සූත්‍ර දේශනාව සිදු කරන්නේ. පසුගිය දින කීපයේදී අපි කතා කළා දින කීපයක්ම කීටාගිරි සූත්‍රය. එහිදී අපි අවසානයේදී කතා කළා කරුණු කීපයක්. ඒ අතරින් අපි අවසානයේදී කියපු කාරණයක් මම නැවත සිහිපත් කරගත්තොත් හොඳයි කියලා මම කල්පනා කළා. ඒ නිසා නැවත ඒක සිහිපත් කිරීමක් කරන්නම්. ස්ක්‍රීන් එක පේනවද සියලු දෙනාටම? පේනවා ස්වාමීන් වහන්සේ. ඔව් ස්වාමීන්. පේනවා නේද? හොඳයි. ඒකෙන් අපි එහිදී කතා කළා මේ විමුක්ති මාර්ගයේහි යන පිළිවෙල අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා මේ නිවන කියන එක, එහෙම නැත්නම් ඉමැන්සිපේෂන්, සත්‍ය අවබෝධය කියන එක එකපාරටම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ක්‍රමක්‍රමයෙන් ග්‍රැජුවලි සිද්ධ වෙන දෙයක් කියලා. ඒ අනුව අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා ක්‍රමයක් දේශනා කළා. මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ ගැන අපි සූත්‍රයේදී සඳහන් කළා. නමුත් මම හිතුවා ඒක අපි නැවත සිහිපත් කරගත්තොත් හොඳයි කියලා. ඕනෑම කෙනෙක් ශ්‍රද්ධා ජාතෝ, ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ මූලික කාරණේ හැටියට. when conviction has arisen, ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි මේ ඕනෑම දෙයක් කරන්න ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. විශ්වාසය, පැහැදීම, ගෞරවය කියන මේ ලක්ෂණ සහිත පැහැදීමට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. පසුගිය දිනක අපි පැවැත් වූ ධර්ම දේශනාවකදීත් ඒක නැවත පැහැදිලි කළා. ශ්‍රද්ධාව කොයිතරම් වැදගත්ද කියන එක. ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි අපිට පූජනීය ස්ථානයකට, කල්යාණ මිත්‍රයෙක් ළඟට, ස්වාමින් වහන්සේ නමක් ළඟට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ කවර හෝ ධර්මය හැදෑරූ, ධර්මය දැනගත්, ධර්මයට පිළිපන් කෙනෙක් ඇසුරු කරන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ශ්‍රද්ධාව නිසා තමයි. එහෙම කෙනෙක් ළඟට හෝ ස්ථානයකට යන්න තියෙන්නේ, යන්න ලැබෙන්නේ. ඒ නිසා සද්ධා ජාතෝ උපසංකමති. ඒ පැහැදීම, හිතේ විශ්වාසය, ගෞරවය තියෙනවා නම් ඒ බඳු පූජනීය ස්ථානයකට හෝ අර සිව්වණක් පිරිසේ කවර හෝ සුදුසු කෙනෙක් ගාවට, කල්යාණ මිත්‍රයෙක් ළඟට යන්න හිතෙනවා. ඒ සඳහා අවස්ථාව සැපේනවා. එහෙම පිවිසීම නිසා උපසංකමති, උපසංකමිත්වා පෛරුපාසති. එතකොට පෛරුපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා, grows close. එතකොට when conviction has arisen, visits, after visiting grows close. එතකොට සද්ධා ජාතෝ උපසංකමති, උපසංකමිත්වා පෛරුපාසති. ආශ්‍රය කරන්න නිතර ඒ තැනක ගැවසෙන්න අවස්ථාව ලැබෙනවා.
එහෙම ලැබීම නිසා කන යොමු කරන්නට ලෙන්ස් ඉය කන යොමු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. පෛරුපාසත්තා සෝතං ඕදහති. කන යොමු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එසේ කන යොමු කිරීම නිසා කියන අහන්න සූදානමක් කියන එක කන යොමු කරනවා කියන එකේ තේරුම අහන්න සූදානමක් අහන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අහන්න අවස්ථාව සම්පූර්ණ වීම නිසා අහන්න පුළුවන්කම හම්බ වෙනවා. ධම්මං සුනාති. here's the ධම්ම. සද්ධාව නිසා ඒ ස්ථානයකට ගියා. ඒ යාම නිසා ආශ්‍රය කරන්න ගැවසෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැවසීම නිසා කන යොමු කරන්න අවස්ථාවක් ලැබුණා. කන යොමු කිරීම නිසා ධර්මය අහන්න අවස්ථාවක් ලැබුණා. එහෙම ධම්මං සුනිත්වා ධම්මං ධාරේති. එතකොට ඒ ධර්මයක් ඇහුණ නිසා ධර්මයේ හිතේ සටහන් කරගන්න මතක තියාගන්න පුළුවන්කමක් ලැබුණා. එතකොට ඒ විදිහට දැන් ඈත කාලේ ධර්මය හැම විටම අහලමනේ දැනගන්න හම්බුනේ. අද වාගේ පොත්පත් කියවන්න විවිධ මාධ්‍යයන් අපිට හම්බුනේ නැහැනේ. එතකොට ඒ නිසා කාගෙන් හරි අහන්න ඕනේ. එතකොට ඒ නිසා ඒ අහගත්ත ධම හිතේ සටහන් කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේක තමයි the attainment of gnosis after gradual training, gradual action and gradual practice කියන මේ ක්‍රමයට පුළුවන්කම ලැබුණේ මේ ධර්මයේ පිළිබඳව කිසියම් ආකාරයක යොමු වීමකට පත් වෙන්න ධර්මයේ සිහිපත් කරන්න අවස්ථාව ලැබුණේ ඒ විදිහට. එතකොට එහෙම පුළුවන්කම ලැබීම නිසා ඒ අහපු ධර්මයේ අත්තං උපපරික්ඛති. එතකොට penetrates the meaning of the teaching. ඒ අහපු ධර්මය පරීක්ෂා කරන්න අවස්ථාවක් ලැබුණා. penetrates the meaning of the teaching. එතකොට තමන් ධර්මයේ දැන් තමන්ගේ මතකයේ ස්මරණේ තියෙනවා. ඒ ස්මරණේ තියෙන ධහම හි අර්ථය බලන්න පරීක්ෂා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවක් ලැබීම නිසා නිජ්ජානං කමන්ති comes to an agreement through pondering the teaching. එතකොට අර අහපු ධර්මයේ සම්බන්ධයෙන් හඳුනා ගන්නට එහෙම නැත්නම් මේ කැමැත්තක් ඇති වෙන්නට ඒ ධහම ඔස්සේ යන්නට තවත් ඉදිරියට යන්නට යම් පෙළඹීමක් උත්සාහයක් මේ ඇති වෙනවා. එතකොට එසේ ඇතිවීම නිසා desire arises. සති ඡන්தோ ජායති. එතකොට මේ ධහම ඔස්සේ තමන් ඇසිරෙන්නට ඕනේ ධර්මයේ පිළිබඳව නැවත නැවත හොයන්නට ඕනේ නැවත ධර්මයේ පරීක්ෂා කරන්න ඕනේ කියන උනන්දුවක් ඒ හිතේ ඇති වෙනවා. මේ අර්ථය පරීක්ෂා කිරීම නිසා ඒ සම්බන්ධයෙන් ඇතිවෙච්ච උනන්දුව නිසා ධර්මයේ කෙරෙහි කැමැත්තක් ඕනකමක් ඒ තැනැත්තා තුළ ඇති වෙනවා. එසේ ඇතිවීම නිසා උත්සාහයක් යෙදෙනවා විලින් නැවත නැවතත් ඒ ධහම පරීක්ෂා කරන්න ධහම හඳුනා ගන්න ධහම වටහා ගන්න ඕනකමක් හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ උත්සාහය නිසා මේ ධර්මයේ ඔස්සේ තව තවත් හිතන්න කල්පනා කරන්න ඒක මනලා බලන්න contemplates ඒ සම්බන්ධයෙන් නැවත නැවත පරීක්ෂාවට ලක් කරන්න සසඳා බලන්න තියෙන ඕනෑකමක් ඒ හිතේ ඇති වෙනවා. එතකොට එසේ උත්සාහ කිරීම නිසා තව තවත් වීර්ය ඇති වෙනවා. පදහති එක්සර්සන් එකක් ඇති වෙනවා. තව තවත් උත්සාහයක් වීර්යයක් ඇති වෙනවා. දහම ඔස්සේම තවදුරටත් යන්න ඕනේ කියලා. එසේ කිරීම නිසා ඒ දහම පරීක්ෂා කරලා හොඳින් අවබෝධ කරගන්නට
realizes with the body the ultimate truth and having penetrated it with discernment sees it. Samano kayana cheva parama saccang sacchi karoti පඤ්ඤායච න අතිවිජ්ජ පස්සති. එතකොට ඒ දහම මනවින් හඳුනාගෙන එහි යෙදෙන්නට ඒ වගේම ප්‍රඥාවෙන් ඒක අවබෝධ කරගන්නට ඒ අවබෝධය නිසා තමන්ට එළඹෙන සෑම දෙයක්ම ඇති සැටියෙන් දකින්නට ඒ ස්වરૂපයෙන්ම දකින්නට අවශ්‍ය හැකියාව ශක්තිය ඒ තුලින් එනවා කියන මේ தത്വෙට යන්න මේ කියන මේ සමස්ත වැඩපිළිවෙලටම මූලික හේතුව වෙන්නේ ශ්‍රද්ධාව කියන එක. එතකොට අපි කතා කළා the attainment of gnosis after gradual training, gradual action and gradual practice. එතකොට මේ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියාවන් අනුපූර්ව ප්‍රතිපදාවන් තුලින් තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මේක එක්තරා න්‍යායක් හැටියට බුදුහාඳුරෝ දේශනා කළේ අපි ඕනෑම කෙනෙකුට ශ්‍රද්ධාව කැමැත්ත ඕනෑකම හිතක ඇති වුණොත් පමණයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක එක්තරා අර ශ්‍රද්ධාව හිතේ තිබීම නිසා નિરાයාසයෙන්ම ඊටු ටික සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ උත්සාහය කියන එකත් ඒක තුලින්ම අපි අමුතුවෙන් උත්සාහ කරන්න ඕනේ නැහැ. අර දහම ශ්‍රවණය කරලා දහම සිහිපත් කරලා ධර්මයේ අර්ථ වටහා ගන්න උත්සාහ කරනකොට ඒ දහම තේරෙන්න පටන් ගන්නකොට ඒ දහමේ තියෙන ගැඹුරු තැන් Tamanට අඳුනා ගන්න පුළුවන් වෙනකොට තව තවත් ඒ පිළිබඳව උනන්දුවක් උත්සාහයක් ඒක තුලින්ම ජනිත වෙනවා. ඒක තුලින්ම ඇති වෙනවා. ඒ හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ ස්ට්‍රැටජි එක ක්‍රමවත් ඉස්සරහට යෑම නිසා ඒ දහම තුලින් සියල්ල දැනගන්න වටහා ගන්න තමන්ට අරමුණු වෙන ඕනෑම දෙයක කරුණු අදාළ වෙන සාධක මනවින් පරීක්ෂා කරන්න පුළුවන් කමක් ඒ තුලින් ඇති වෙනවා කියන එක තමයි අපි මේ සූත්‍රයේ අවසානයේදී කතා කළේ. ඒක නැවත සිහිගැන්වීමක් හැටියට තමයි මේ කරුණු කීපය කතා කළේ. අද අපි කතා කරන්නේ මහා නිදාන සූත්‍රය. දීඝනිකායේ සූත්‍රයක් මේක ටිකක් දිග සූත්‍රයක්. තානිස්සර හඳුරන්ගේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි අපි අරන් තියෙන්නේ. ස්ක්‍රීන් එක පේනවද? පේනවා ස්වාමින් වහන්සේ. හොඳයි. හරි. එහි මහා නිදාන සූත්‍රය ඒකේ තානිස්සර හඳුරන්ගේ සටහනක් තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා නිකන් කියවගෙන යමු. මම ඒක විස්තර කරන්න වැඩි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට තේරෙන එකක් ඒක. ඒ නිසා උන්වහන්සේගේ සටහනක් කියලා තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එකක්. අපි ඒක නිකන් කියවගෙන යමු. This is one of the most profound discourse in the Pali canon. It gives an extended treatment of the teachings of dependent co-arising paticca samutpada and not self anatta in an outline context of how these teachings function in practice. paticca samutpada පිළිබඳව මේකට අපි dependent origination කියලා කියනවා, interdependence කියලා කියනවා, anticipated concurrence කියලා කියනවා. මෙහෙම විවිධ වූ භාවිතාවන් මේ සම්බන්ධයෙන් තියෙනවා. පටිච්ච සමුප්පාදය කියන අපි සිංහල වචනයක් භාවිතා කරනවා පටිච්ච සමුප්පාදය කියලා. පටිච්ච සමුප්පාද පාලියෙනුත් භාවිතා වෙනවා. එතකොට මෙහෙම මේ
හේතු ප්‍රත්‍ය ධර්මයන්ගේ සමவாய එකිනෙක කෙරෙහි ඇතිවන අන්‍යෝන්‍ය යැපීම කියන අර්ථයෙන් ওই වචන භාවිතා වෙන්නේ. එතකොට ඒ නිසා මේක ගැඹුරු කාරණයක් හැටියට බුදුදහමේ තියෙන මූලික ඉගැන්වීමක් හැටියට පටිච්චසමුප්පාදය පිළිබඳව කතා කරන්න ඉදිරියට ඒ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන නිසා දැන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. The first part of the discourse takes the factors of dependent co-arising in sequence from effect to cause, tracing them down to the mutual dependency of name and form, mental and physical activity on the one hand and consciousness on the other. එතකොට නාම රූප පිළිබඳවත් අනිත් පැත්තෙන් විඥානයේ පිළිබඳවත් කියන මේ දෙකෙහි අන්‍යෝන්‍ය පරායත්තතාවය, අන්‍යෝන්‍ය යැපීම, interdependence එක තමයි මේකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. In connection with this point, it is worth nothing that the word great in the title of the discourse may have a double meaning. Modifying the word discourse, it's a long discourse, and modifying causes referring to the fact that name and form and consciousness as causal factors can account for everything describable in the cosmos. එතකොට නාම රූප කියන මේ විශ්වීය ධර්මතාවය පිළිබඳව මේ සූත්‍රයේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මහා නිදාන සූත්‍රය කියලා නම් කරලා තියෙන්නේ. ප්‍රධාන කියන අර්ථයනොත් දිග කියන අර්ථයනොත් ඒ වගේම මේකේ සූත්‍රයේ තියෙන මේ cause and effect එක පටිච්ච සමුප්පාදයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණුත් නිසා මේක මහා නිදාන සූත්‍රය කියලා හඳුන්වන ආකාරයකට. After tracing the basic sequence of factors in the causal pattern, the discourse then reviews their interrelationships, showing how they can explain stress and suffering both on an individual and on the social level. එතකොට මේ සූත්‍රයේදී මේ අන්‍යෝන්‍ය පරායතතාවය කොහොමද මේ පැවැත්ම තුළ පුද්ගල බද්ධවත් ඒ වගේම සමාජගත දුක සම්බන්ධයනුත් කියන මේ දෙආකාරයෙන්ම හඳුනා ගැනීම සඳහා මේ සූත්‍රයේ මඟ පෙන්වනවා. The second part of the course, taking up the teaching of non-self, shows how dependent co-arising gives focus to this teaching in practice. It begins with the section of delineation of a self, classifying the various ways in which a sense of self might be defined in terms of form. The scheme of the analysis introduced in this section, classifying views of the self according to the variables of form and formless, finite and infinite, already existing naturally, developing in the future and alterable through human effort, covers all the theories of the self proposed in the classical Upanishads, as well as all theories in self or soul proposed in more recent times. එතකොට මේ උපනිෂද් වල තියෙන හා මෑත කාලේ ඊට පසු කාලයේදී ආත්මය පිළිබඳව තියෙන කිවෙච්ච කරුණු පිළිබඳවත් කිසියම් ආකාරයක හඳුනා ගැනීමක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදිහට මේ සූත්‍රයේදී කරුණු දක්වලා තියෙනවා. The inclusion of an infinite self in his
in this list gives the lie to the belief that the Buddha's teachings on not self were denying nothing more than a sense of separate or limited self. The discourse points out that even a limitless, infinite, all-embracing sense of self is based on an underlying tendency in the mind, thus has to be abandoned. එතකොට මේ ආත්මය සම්බන්ධයෙන් තියෙන එහි තියෙන සීමිතය හා අසීමිතය පිළිබඳව තියෙන වෙනස්කම් හඳුනා ගැනීම ඒ වගේම ශූන්‍යතාවය එහෙම නැත්නම් නැහැ කියන තත්ත්වය nothingness කියන එකත් එක්ක ආත්මය කියන එක කොයි ආකාරයෙන්ද හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියන කරුණු පිළිබඳවත් කිසියම් ආලෝකයක් මේ සූත්‍රය තුලින් හඳුනා ගන්නට අවස්ථාව ලැබෙනවා කියන එක. The following section, the non-delineations of a self, shows that it is possible for the mind to function without reading a self into experience. The remaining sections focus on the ways in which this can be done by treating the sense of self as it relates to different aspects of name and form. The first of these sections, assumptions of a self, focuses on the sense of self as it relates to feeling. One of the name factors in name and form. The next section, 7 stations of consciousness, focuses on form, formless, and perception, which is another one of the name factors that allows a place for consciousness to land and grow on the macro level in the cycle of death and rebirth. The last section, 8 emancipations, focuses on form, formlessness, and perception on the micro level in the practice of meditative absorption, jhana. එතකොට මෙහිදී කතා කරනවා මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳව නාම රූප පැවැත්ම පිළිබඳව ඒකේ නව සත්තාවාස පිළිබඳව තියෙන ඉගැන්වීමක් හැටියට රූප හා අරූප කියන ලෝක අසුර කරගත්ත ඉගැන්වීම හැටියට ඒක මම මේ සූත්‍රයේ අවසානයේදී මේ 7 stations of consciousness කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් අවසානයේදී කරන්නම්. එතකොට ඊළඟට ධ්‍යාන මාර්ගය පිළිබඳව ලෞකික ධ්‍යාන අපේ ජීවිතයේ පැවැත්ම උපත හා මරණය සම්බන්ධයෙන් අදාළ වෙන මේ සාංශාරික ගමනට අදාළ ඒ තුල ක්‍රියාත්මක වෙන ධ්‍යාන ක්‍රියාකාරීත්වය කියන එක මැක්‍රෝ ලෙවල් එකකින් යමුරු මට්ටමකින් නැත්නම් ගොරෝසු කියන අර්ථයෙන් එහෙම නැත්නම් සාමාන්‍ය ලෞකික ජීවිතයට අදාළ කියන මට්ටමින් ක්‍රියාත්මක වීමත් ඒ වගේම එහි තියෙන විමුක්තිය හා අදාළ වෙන ආකාරයේ ධ්‍යාන මාර්ගයේදී ඒක සියුම් ආකාරයෙන් ඒ ධ්‍යාන මාර්ගයේ ක්‍රියාත්මක වීමත් පිළිබඳවත් මේ සූත්‍රයේදී කරුණු දක්වලා තියෙනවා. In each of these cases, once the sense of attachment and identification with name and form can be broken, the mutual dependency between consciousness and name and form is broken as well. This brings about total freedom from the limits of the extent to which there are means of designation, expression, and delineation. The extent to which the dimension of discernment extends, the extent to which the cycle revolves for the manifesting
discernibility of this world, that is name and form, together with consciousness. This is the release that which the Buddha's teaching are aimed. එතකොට මේ ධර්මයේ තුලදී නාම රූප පිළිබඳව ඇති කරගන්නා අවබෝධයත් සමගම ඒකට දෙන මේ අධිවචන සම්පස්සයන් හා ඒ වගේම ඒ පිළිබඳව ඇති කරලා තියෙන පැහැදිලි කිරීම ඒවට දෙන නිරූපණයන් කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් ඒ අවබෝධය වටහා ගැනීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එකත් එහි ක්‍රියාත්මක භාවය හඳුනා ගැනීම රටාව නාම රූප පරිච්ඡේදයන් තුළ ඇති කරගන්නා වූ අවබෝධය ඒ සම්බන්ධයෙන් විඥානයේ කොහොමද අදාළ වෙන්නේ කියන කරුණු කියන මේ සියල්ල පිළිබඳව මහනිදාන සූත්‍රයේදී කතා කරනවා කියන එක පරිවර්තකයේ සටහනක් හැටියට මේ කලින් තියලා තියෙනවා. ඒකට අදාළ කරුණු අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඒකට ඇහිලා තියෙන විතරයි එතෙන්ද කිව්වේ. සූත්‍රය ආරම්භ වෙන්නේ මෙතෙන්දී. I have heard that on one occasion the Blessed One was living among the Kurus. Now the Kurus have a town named Kammasadhamma. There Venerable Ananda approached the Blessed One and on arrival, having bowed down to him, sat to one side. As he was sitting there, he said to the Blessed One, "It's amazing, Lord, it's astounding how deep this dependent co-arising is and how deep its appearance, and yet to me it seems as clear can be." එතකොට බුදුරජාණන් වහන්සේ වරක් කුරු ජනපදයේ සංචාරය කරද්දී උන්වහන්සේ කම්මාස ධම්ම කියන නියම් ගමට වැඩම කරනවා. එහිදී ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳලා එක පැත්තක එකත් පස්ව ඉඳලා උන්වහන්සේ කියනවා ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි හරි ශ්‍රේෂ්ඨ හරි උතුම් ඒක හරි පුදුම සහගතයි මේ පටිච්ච සමුප්පාදය ඒක හරිම ගැඹුරුයි ඒ වගේම පෙනුමෙන ගැඹුරුයි මේ මට ඒක හුඟක් පැහැදිලි බවක් මට තියෙනවා මට ඒක තේරෙනවා කියලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. Dependent co-arising is and how deep its appearance. එතකොට මේ දහම ගැඹුරුයි ඒක පෙනුමෙනුත් ගැඹුරුයි මට ඒක පැහැදිලිකමක් තියෙනවා මට ඒක හොඳට පේනවා තේරෙනවා කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ මේ කියන්නේ. මෙතෙන්ද මේ කම්මාස ධම්ම නියම් ගමේ කියන එක විශේෂත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨාන සූත්‍රය මේ මහනිදාන සූත්‍රය වගේ ප්‍රධාන පෙළේ සූත්‍රයන් කම්මාස ධම්ම නියම් ගමේදී දේශනා කිරීමක් කුරු ජනපදයේදී දේශනා කිරීමක් වෙලා තියෙනවා. ඒකට මම හිතන්නේ ඒක හේතුවක් තියෙනවා මේ කුරු ජනපදයේ හුඟක් බුද්ධිමත් ජනතාවක් මේ ධම වටහා ගන්න පුළුවන් අවබෝධයෙන් යුක්ත පිරිසක් මේ කුරු ජනපදයේ මේ කම්මාස ධම්ම කියන නියම් ගමේ ඉඳලා තියෙනවා. ඒ විශේෂ සූත්‍ර කීපයක්ම එහෙම දේශනා කරන්න ඒක හේතු වෙන්න ඇති කියලා හිතන්නට පුළුවන්. ඒතර එහිදී වෙච්ච සිද්ධියක් හැටියට එහිදී දේශනා කරච්ච සූත්‍රයක් හැටියටයි මේ සූත්‍රය දේශනා කරන්නේ මහනිදාන සූත්‍රය. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදය හරි පුදුමයි හරිම වටිනවා ඒක හරි ගැඹුරුයි ඒක මට පැහැදිලිකමක් තියෙනවා කියන එක තමයි ආනන්ද හාමුදුරුවෝ බොහොම සතුටින් මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව මට කිසියම් තේරීමක් වැටහීමක් තියෙනවා කියන එක සතුටින් බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කිරීමක් තමයි කළේ.
අපි ඒක පාලියෙනුත් අපි කියවලා බලමු. මොකද මේ පාලි වචනත් ඔබට ඇහිලා තියෙන එක හුරු වෙන එක හොඳයි. යම් අවස්ථාවක ඔබ තනියෙන් සූත්‍රයක් කියවද්දිත් ඒ වචන ඇහිලා තියෙන එක ඔබට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි ඒවයි තියෙන ඊට පෙර හුඟක් වෙලාවට විශේෂ තැනක් වුණාම විතරයි පාලි භාෂාවෙන් තියෙන වගන්තිය කිව්වේ. යම් සිංහල තේරුම ගැටලු සහගත වෙච්ච තැන්වලදී මම පාලි භාෂාවෙන් තියෙන සූත්‍රය මේ කියුවේ මීට කලින් හුඟක් වෙලාවට. නමුත් මම හිතනවා මේ පාලි භාෂාවෙන් තියෙන වචනත් ඔබට ඇහිලා තියෙන එක ප්‍රයෝජනයි කියලා. මොකද ඒක හේතුවක් තියෙනවා. මේ අපි මේ සිංහල පරිවර්තන කිරීම කරපු අයට අපි පින් දෙනවා. ඒගොල්ලෝ බොහෝ ගැඹුරු ලොකු සේවාවක් කරලා තියෙනවා. ඊටාම වටිනා විදිහට ඒවා පරිවර්තනය කරලා තියෙනවා. නමුත් සමහර තැන්වලදී ඒ පරිවර්තන වල භාවිතා වෙලා තියෙන වචන හා යෙදුම් සමහර විට මුල් පාලි සටහනේ තියෙන පෙළේ තියෙන මූලික අදහස හරියටම කියවගන්න අමාරු තැන් තියෙන බවක් පේනවා. එතකොට ඒ නිසා ඒ පරිවර්තකයන් වහන්සේලා ඊටාම හොඳට ඒක කරලා තියෙනවා. ඊටාමත්ම ලොකු වෙහසක් අරගෙන ලොකු වටිනා විදිහට ඒක පරිවර්තනය කිරීම කරලා තියෙනවා. නමුත් අර සිංහල වචන භාවිතා කරද්දී අර පාලි භාෂාවෙන් තියෙන කාරණය පැහැදිලි කරන්නට යොදාගත්ත වචන යෙදීම් හා නොයෙකුත් අවස්ථාවලදී මුල් තේරුම හරියටම අපිට හිතාගන්න බැරි අවස්ථාවන් දකින්න ලැබෙනවා. ඒවර භාෂාව භාවිතයේදී හා ඒක ගැඹුරු විදිහටත් කියන්න උත්සාහ කිරීමත් නිසා කෙනෙකුට එකපාරට තේරුම් ගන්න බැරි වෙන අවස්ථාවන් වගේ තියෙනවා. ඒ නිසා අපි මේ පාලි ටෙක්ස්ට් එකත් අපි නිතරම භාවිතා කරන එක ඒක කරන එක හොඳයි කියලා මම හිතන්නේ. එවම් මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහෙරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතද වෝච අච්චරියම් බන්තේ අභූතම් බන්තේ යාව ගම්බීරෝ ඡායම් බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝ ච අතචපන මේ උත්තාන කුත්තානකෝ විය කායතීති මා හේවං ආනන්ද අවච මා හේවං ආනන්ද අවච ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්ච සමුප්පාදෝ ගම්බීරාව භාසෝ ච ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධෝ අප්පටි වේදා ඒවමයන් පජා තන්තා කුල ජාතා කුල ගණ්ටික ජාතා මුංජ පබ්බජ භූතා අපාය දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තති. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආනන්ද හාමුදුරුවෝ දේශනා කළාම උන්වහන්සේ දේශනා කරනවා the Buddha don't say that Ananda don't say that deep is this dependent co-arising and deep its appearance. It's because of not understanding and not penetrating this Dhamma that is generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the plains of deprivation, woe, and bad destinations. බුදුරජාණන් වහන්සේ ඉතින් දේශනා කරනවා මාහේ එවං ආනන්ද අවච ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා කියලා. මේ දහම deep in this dependent co-arising මේ පටිච්ච සමුප්පාද දහම හරි ගැඹුරුයි and deep its appearance ඒකේ පෙනුමෙනුත් භාවිතාවෙනුත් ඒක ගැඹුරුයි. It's because of not understanding and not penetrating this Dhamma. මේ දහම යම් කිසි කෙනෙක් හොඳින් අවබෝධ කරගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් ඒ අය බොහොම අවුලට කරදරයටපත් වෙනවා. like tangled skein. ඒ කියන්නේ පැටලිච්ච ලණු කැරැල්ලක් වාගේ.
අවුල් වෙච්ච ගැට ගැහුණු නූල් බෝලයක් වගේ ඒ වගේම අවුල් වුණු එකට බැඳුණු මේ පන් හරි කොළ වර්ග වලින් හදපු මොනවා හරි කුරුළු කුඩුවක් වගේ ඒ වගේ බැඳිච්ච එකක් වගේ. එතකොට ඒ විදිහට මේ සංසාරයේහි මේ ධම මේ කොයරයිසන් එක පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තේ නැත්නම් එහෙම ඒ අය beyond the planes of deprivation or bad destination ඒ අය මේ සංසාරේ බොහෝ කරදරයන්ට අපහසුතාවයන්ට ඛේදවාචකයන්ට දුගතියට යාමට හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක තේරුම් ගැනීම අතිශය ප්‍රයෝජනයි කියන එක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා. මේ පටිච්චසමුප්පාදයේ සරල ලෙස හිතන්න එපා. ලේසි කියලා හිතන්න එපා. ඒක හරි ගැඹුරු හා ගැඹුරු පෙනුම් ගැඹුරු භාවිතාවක් ඇති එකක් බවයි මේ අවස්ථාවේදී දේශනා කළේ. ඇත්තටම පටිච්චසමුප්පාදය කියුවාම වචන දෙක තුනකින් මේකයි කියලා කියන්නත් එක පැත්තකින් පුළුවන්. තව ටික වෙලාවක් කරන් පටිච්චසමුප්පාදයේ විග්‍රහ විස්තර කරන්නත් පුළුවන්. තවත් පැය ගාණක් අරගෙන ඒක විස්තර කරන්නත් පුළුවන්. දවස් දෙක තුනක් අරගෙන ඒක විස්තර කරන්නත් පුළුවන්. ඔහොම මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව කරන කතා බහ විග්‍රහයන් හරිම ගැඹුරු වෙනවා, සියුම් වෙනවා. ඒකට හේතුව දැන් මේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි අන්‍යෝන්‍ය පරායතතාවයේ ධර්මයන්ට අදාළ වෙන කරුණු දේවල් වලට අදාළ වෙන ප්‍රත්‍ය ධර්මය. ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ තියෙන සහසම්බන්ධතාවය එකිනෙකට බැඳෙන ආකාරය හරිම සියුම්. ඒක මිනිස් මනසකින් හිතාගන්න බැරි තරමට. ඒතර ඒ නිසා අපි මේකේ වචන දෙකක් හඳුනා ගන්නට ඕනේ. දැන් මේකදී භාවිතා කරන එකක් ඉදප්පච්චේතාවය කියන එක. ඉදප්පච්චේතාවය කියන එකේ තේරුම මෙයට මෙය හේතු වෙනවා. මේ නිසා මේක සිද්ධ වෙනවා. මෙන්න මේ දේවල් නිසා තමයි මේක මෙන්න මේ හේතු සාධක නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා වෙන හේතු සම්බන්ධතාවයේ හඳුනා ගැනීම. මේක වෙන්න හේතු වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා හඳුනා ගන්න අවශ්‍ය වීම කියන ධර්ම කාරණේ. ඒතර පටිච්ච සමුප්පාදයේ එකිනෙකට ඒ ප්‍රත්‍ය ධර්මයන් එකිනෙකට හේතු වන ආකාරයේ බැඳෙන ආකාරය කියන අර්ථය. එතකොට ඒ නිසා මේ කරුණු දෙකම දප්පච්චතාවය හා පටිච්චසමුප්පාදය කියන මේ භාවිතාවන් දෙකම අපිට මේතෙන්දී සම්බන්ධ වෙනවා. අනික් කාරණේ අපි සාමාන්‍ය විවාහයේදී අහලා තියෙනවා හේතුඵලවාදේ නැත්නම් හේතුඵල සම්බන්ධතාවය කියලා. හේතුඵල සම්බන්ධතාවය කිව්වහම අපිට එකපාරට තේරෙන්නේ මෙන්න මේ දේ නිසා මේක වුණා. මේ දේ නිසා මේ වුණා මෙහෙම වුණා කියලා හිතන එකට අපි කියනවා හේතුඵල සම්බන්ධතාවයේ හේතුඵලවාදී කියලා. ඒතකොට මේක වෙන්න හේතුව මේකයි කියලා. අපි සාමාන්‍ය විවාහයේ අපි එයා තරහ වුණේ මෙන්න මේකින්ද කියලා අපි හේතුවක් කියනවා. එහෙම නැත්නම් මේ ගැටලුව ඇති වුණේ මෙන්න මේ නිසා කියලා අපි හේතුවක් කියනවා. එතකොට එතෙන්දී අපි කියනවා මෙහෙම හේතුඵලවාදී කියලා. හේතුඵල සම්බන්ධතාවය කියලා. දැන් අපි එහෙම හේතුඵල සම්බන්ධතාවයක් හැටියට අපි ඒක දැක්කට මෙන්න මේ දේ නිසා තමයි මේක උනේ කියලා ඊට පරිබාහිර ඊට අදාළ වෙන තවත් සාධක මහත් රාශියක් අපිට නොපෙනී තියෙනවා යම් තැනක. ඒ නොපෙනී තියෙන දේවල් ටික අර හේතුවට අදාළව යම් සාධක සපයනවා. එතකොට අපි එතෙන්දී කියනවා ඒවට ප්‍රත්‍ය ධර්ම කියලා. සාමාන්‍යයෙන් අපි ඒකට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා. අර හේතුවට සහාය වෙන, හේතුවට උදව් වෙන, හේතුවට අදාළ වෙන තවත් සාධක තියෙනකොට අපි ඒවට භාවිතා කරන්නේ ප්‍රත්‍ය ධර්ම කියලා. එතකොට මෙන්න මේ ප්‍රත්‍යයන් වලින් සහාය ලැබූ හේතුව විසින් තමයි මේ ඵලය ඇති කරන්නේ කියන එක තමයි එතකොට ඒකේ තේරුම වෙන්නේ. එතකොට ඒකේ තවත් දෙයක් තියෙනවා.
දැන් එහෙම ඒ හේතු සාධක බලපාලා ඇති වුණු සිද්ධිය නැත්තම් ඵලය consequence එක නැත්තම් ඵලය කියන එක ඒ රිසල්ට් එක. එතකොට ඒ ඇති වෙච්ච ඵලය ASCII අර හේතු සාධක ටික සියල්ලම තියෙනවා. අර ඵලය තුල අර හේතු සාධකවල සම්බන්ධතාවයේ හේතු සාධකවල රස්නය හේතු සාධකවල තියෙන සහ සම්බන්ධතාවල අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයේ ඵලයක් හැටියට තමයි මේ ඵලය ඇති වෙලා තියෙන්නේ ප්‍රතිඵලය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා ඒක ASCII අර සියල්ලත් ගැබ් වෙනවා. එතකොට අපි සරල උදාහරණයක් නිකන් සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි පොල් ගෙඩියක් ගත්තාම පොල් ගහක ඵලයක් හැටියට තමයි පොල් ගහ කියන සාධක සමූහේ පොල් ගහ කිව්වහම ඒකේ මුල් තියෙනවා කඳ තියෙනවා අතු තියෙනවා මල් තියෙනවා ඒක දේවල් පොල් ගහක් සම්බන්ධයෙන් තියෙනවානේ. ඒ සමස්තය උදව් වෙලානේ පොල් ගෙඩිය හැදෙන්නේ. ඒත් පොල් ගෙඩිය කියන එක තුල පොල් මුලත් අදාළ වෙලා තියෙනවා. පොල් කඳත් අදාළ වෙලා තියෙනවා. අතුත් අදාළ වෙලා තියෙනවා. එතකොට ඒකේ තියෙන පොන්චි දේවල් හා එකිනෙකට බැඳෙන අර හනසුවාගේ දේවල් ඒ දේවල් ඒ ඔක්කොම අදාළ වෙලා තියෙනවා. දැන් මේ සමස්ත අදාළත්වය සහිතව තමයි පොල් ගෙඩිය හැදිලා තියෙන්නේ. ඒතර අපිට දැන් අතේ තියෙන්නේ අපේ පොල් ගෙඩිය. ඒතර පොල් ගෙඩිය තුළ අර කිසි දෙයක් පේන්නේ නැහැ අපිට. පොල් ගහට අදාළ වූ කිසිදු දෙයක් අපිට පේන්නේ නැහැ. පොල් ගහෙන් ලබාගත් ඵලයක් හැටියට තමයි ගෙඩියක් හැටියට තමයි පොල් ගෙඩිය අපි අතේ තියාගෙන ඉන්නේ. දැන් මේ පොල් ගෙඩිය ASCII අර පොල් ගහේ සමස්ත සටහන තියෙනවා. එතකොට දැන් තියෙන්නේ අපිට පේන්න අතේ තියෙන පොල් ගෙඩිය වුණාට මේ පොල් ගෙඩිය තුල අර අතිවිශාල පොල් ගහේ සමස්ත සටහන සමස්ත කරුණු ටික සාධක ටික ප්‍රත්‍ය ධර්ම ටික මේ පොල් ගෙඩිය ASCII දැන් තියෙනවා. ඒ නිසා තමයි පොල් ගෙඩිය නැවත අපි පොළවේ තියලා අපි ඒකට තෙතමනය වාතය හිරු එළිය පසේ සාරය ආරක්ෂාව කියන මේ ටික දුන්නාම ආපහු පොල් ගෙඩිය තුලින් පොල් පැලයක් ඇති වෙන්නත් ඒ පැලේ මොහුකුරා ගිහිල්ලා ආපහු පොල් ගහක් බවට අතිවිශාල පොල් ගහක් බවට පත් වෙන්න අඩි 25ක 26ක පළල තියෙන ලොකු උසකට යන්න පුළුවන් මහා මූල පද්ධතියක් ලොකු මූල පද්ධතියක් තියෙන ශක්තිමත් කඳක් තියෙන මේ සියලු දේවල් සහිත පොල් ගහක් නැවත ඇති කළ හැකි ශක්තිය අර පොල් ගෙඩිය ASCII තියෙනවා. නමුත් අපි අතේ තියාගෙන ඉන්නකොට ඒක අපිට පේන්නේ නැහැ. ඒතර පොල් ගෙඩිය තුල අර සමස්ත පොල් ගහට අදාළ වූ සියලු සාධක සමූහය මේක ASCII මේ ඵලය ASCII තියෙන අතර නැවත පොල් ගෙඩිය විසින් ආපහු එබඳුම ගහක් නිර්මාණය කිරීමේ සමස්ත හැකියාව මේ ඵලයේ මේ ගෙඩිය ASCII තියෙනවා. එතකොට මේ ජෙනරේෂන් ජෙනරේෂන් එකකට මෙහෙම යා හැකි සමස්ත තොරතුරු ටික ඩේටා ටික විස්තර ටික ක්‍රියාවලියක් ප්‍රොසෙස් එකක් මේ සියල්ල මේ ක්‍රියාව ASCII සටහන් වෙලා තියෙනවා. එතකොට එසේ තිබීම නිසා මේ ප්‍රත්‍ය ධර්මයන් මතින් උදව් කරපු හේතුව විසින් ගොඩනැගූ ඵලයක් ඒ ඵලය නැවත හේතුව බවට පත් වෙලා එය නැවත විශාල ගහක් බවට පත් කිරීමත් කියන මේ සමස්ත ක්‍රියාවලිය තුලම මේ සමස්තයම හැම විටම නියෝජනය වීමක් ඒක අවියෝජනය කරන්න බැරි ඒක දුරස් කරන්න බැරි ඈත් කරන්න බැරි සහ සම්බන්ධතාවයක් මේ ගතික ක්‍රියාවලිය තුල සිද්ධ වෙනවා කියන එක. එතකොට දැන් අපි මේක දැක්කේ අපි මේ දැන් භෞතික වස්තුවක් තුල පොල් ගෙඩියක් කියන වස්තුවක් තුල. එතකොට ওই විදිහට සෑම බීජයක් තුලම සෑම සත්වයක් තුලම සිද්ධ වෙන ඉබඳු ක්‍රියාවලියක් මේ භෞතික ලෝකයේ සිසාරාම හැම තැනකම
මේ බඳු ක්‍රියාවලියක් ගමන් කරමින් තියෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය භෞතික ලෝකයේ එක ජෙනරේෂන් එකකින් ඊළඟ ජෙනරේෂන් එකට යන භෞතික සත්ව සාක ක්‍රියාවලියක් හැටියට එහෙම යන ප්‍රවාහී ගමනක් හැටියට යන එකක් සම්බන්ධයෙන් තමයි ඒ අපි දැන් ඒ පොල්ගෙඩිය උදාහරණයට අරගෙන එහෙම බැලුවේ. දැන් මෙතෙන්දී මේ මහනිදාන සූත්‍රයේදී ඊටත් වඩා සියුම්ම ගිහිල්ලා ගැඹුරට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා විග්‍රහ කරනවා ඒ භෞතික සාධක වල පමණක් නෙමෙයි ඊටත් වඩා අතිශය සියුම් ආකාරයකට මේ නාම රූප ක්‍රියාවලිය නාම රූප හා විඥානමය ක්‍රියාවලිය තුල මේ කියන ක්‍රියාවලිය මේ කියන process එක කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ජෙනරේෂන් එකකින් තව ජෙනරේෂන් එකකට යන්නේ ජෙනරේෂන් කියලා මෙතන කියන්නේ මේ පුද්ගල මිනිස්සුන්ගේ ජෙනරේෂන් එකක් කියන අර්ථයෙන් පමණක් එහෙම නෙමෙයි ඒ වයිදිත් එහෙම වෙනවා මේක ඒ සෑම විඥානමය ප්‍රවාහී ගමනකදීම නිමේෂයෙන් නිමේෂයට වෙනස් වෙමින් යන ප්‍රවාහී ගමනක නාම රූප හා විඥානය සම්බන්ධ කරගෙන යන මේ සමස්ත ගමන තුල මේ සමස්තේම පැවැත්ම සමස්තේම සැඟවුණු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ දිගින් දිගට එකින් එකට යනවායි කියන හඳුනා ගැනීම. එතකොට මේ නිසා සාමාන්‍ය මිනිස් සිතකින් හිතාගන්න බැරි තරමට සංකීර්ණ පැටලුම් සහගත ඒ වගේම එහි එක සිසාරා යන ප්‍රත්‍ය ධර්මයන්ට උදව්පකාර වෙන හේතු සාධකවල සහ සම්බන්ධතාවයේ ප්‍රමාණය හිතාගන්න බැරි තරම් විවිධ වූ න්‍යායන් විවිධ වූ කරුණු විවිධ වූ සාධක විවිධ වූ ප්‍රත්‍ය ධර්ම හේතු වෙලා මේක සිද්ධ වෙනවායි කියන කාරණය මේ තුල ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට අච්චර සරල ලෙස හිතන්න එපායි කියන එක දේශනා කළේ. ආනන්ද හඳුරු කියන්නේත් අපි උන්වහන්සේ රහත් වෙලා හිටියේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම සූත්‍රයක්ම අහගෙන ඒ සෑම සූත්‍රයක්ම දරාගෙන මතක තියාගෙන ඉන්න තරම් හොඳ ස්මරණ ශක්තියක් ධාරණ ශක්තියක් අවබෝධ ශක්තියක් තියෙන කෙනෙක් හැටියටයි ආනන්ද හඳුරු වැඩ හිටියේ. උන්වහන්සේ රහත් නොවීම වෙනම කාරණයක්. ඒ රහත් නොවුනට උන්වහන්සේ තුල තිබුණු ධර්ම භාණ්ඩාගාරික වශයෙන් ඒ ධර්ම හැම දෙයක්ම අහලා නිකම්ම අහනවා පමණක් නෙමෙයි උන්වහන්සේ ඒවායේ අර්ථය හා තේරුම් සහිතව උන්වහන්සේ ළඟ තිබුණේ ඒවා. ඒතර ඒ නිසා ඉබඳු ස්වාමීන් වහන්සේ නමකුයි මේ බුදුරජාණන් වහන්සේට මේ කතාව කිව්වේ. ඒතර ඒ නිසා ආනන්ද හඳුරු සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් හැටියට වශයෙන් පමණක් නෙමෙයි අර රහතන් වහන්සේලාගේ අරහත් භාවය කියන එක වෙනම එකක්. ඒක සාංසාරික දුකෙන් නිදහස් වීම පිළිබඳව ඇතිවන හඳුනා ගැනීමකින් ඇතිවෙන එකක් නේ අරහත් භාවය කියන එක. නමුත් ධර්මයේ දැන ගැනීම කියන එක තවත් පැත්තකින් ඒක ධර්මදර වීම සම්බන්ධයෙන් වෙනම වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒ අතින් බැලුවාම ආනන්ද හඳුරු අතිවිශාල ගැඹුරු හඳුනා ගැනීමක් ධර්මයේ පිළිබඳව මතක තබා ගැනීමක් දැරීමක් සහිත ස්වාමීන් වහන්සේ නමක් හැටියටයි මේ කතාව බුදුහාඳුරන්ට බුදුහාම ඉස්සරහා ප්‍රකාශ කළේ. එහෙම කළෙත් කරන්න හේතුවත් උන්වහන්සේටත් බොහෝ දේවල් ඒ සම්බන්ධයෙන් වැටහෙන තේරෙන නිසා. නමුත් සම්මා සම්බුදුරෙක් හැටියට බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ ආනන්ද හඳුරු එච්චර ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් වුණත් පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් එහෙම මේක මට තේරෙනවා මේක මට සරලයි මට මේක පැහැදිලි බවක් තියෙනවා කියපු එකට බුදුරජාණන් වහන්සේ එච්චර කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි මා හේවං ආනන්ද අවච කියලා මෙහෙම කියන්න එපායි කියලා ආනන්ද හඳුරන්ට සඳහන් කළේ මතක් කරලා දුන්නේ. ඒතර ඒකේ තේරුම
සම්මා සම්බුදුවරයෙකුට පමණක් වැටහෙන සම්මා සම්බුදුවරයෙකුට පමණක් අදාළ වෙන හඳුනා ගැනීම වපසරියක් ඇති කාරණයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය දැක්කේ. ඒතර ඒ නිසා ඒ පටිච්චසමුප්පාදයේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් පස්සේ උන්වහන්සේ ඒක මෙනෙහි කරද්දීනේ සවනක් ගන්න බුදුරස් යොදුනා කියලා එහෙම සඳහන් වෙන්නේ. ඒතර මේ විදිහට මේ හේතුඵල සම්බන්ධතාවයන් පමණක් නෙමේ පටිච්චසමුප්පාදයේ අන්‍යෝන්‍ය ඩිපෙන්ඩන්සි එක පරායත්ත භාවයක සිංහලෙන් භාවිතා කරන අපි පරායත්ත භාවය කියලා ඉන්ටර්ඩිපෙන්ඩන්සි. ඒ පරායත්ත භාවයේ තියෙන ගැඹුර අතිවිශාලයි ගැඹුරුයි කියන එක තමයි මේ සූත්‍රයේදී මතු කරලා පෙන්වන්න හැම වෙලේම උත්සාහ කරන්නේ. ඔය කියන හඳුනා ගැනීමත් එක්ක තමයි අපි සූත්‍රයේ දෙස හැම විටම බලන්න ඕනේ. ඔබට යමක් කියන්න හෝ අහන්න හෝ තියෙනවා නම් ඕන වෙලාවක කතා කරලා කියන්න පුළුවන්. If one is asked, is there a demonstrable requisite condition for aging and death? One should answer there is. ඔබ මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව හා මහනිදාන සූත්‍රය පිළිබඳව මීට කලිනුත් කියවලා අහලා නොඑක් දේවල් තියෙන අය බව මම දන්නවා. එහෙම වුණත් අර සූත්‍රයේදී අපිට ආනන්ද හඳුරන්ට බුදුහාඳුරෝ දේශනා කළා වගේම අපි කීසරයක් මේ සූත්‍රය අහලා තිබුණත් මම සම්බන්ධයෙන්ුත් එහෙමයි. අපි කී වතාවක් මේ සූත්‍රය අහලා තිබුණත් කී වතාවක් පටිච්චසමුප්පාදය ගැන අහලා කියවලා දේවල් තිබුණත් නැවත නැවතත් අපි මුකුත් නොදන්නවා වගේ තමයි මේ සූත්‍රයේ දෙස බලන්නට ඕනේ. මාත් නිතරම කැමති ඒ විදිහට දකින්න පෞද්ගලිකවම. ඒ නිසා අපි සියලු දෙනාම මේ සූත්‍රය පිළිබඳව තවත් කිසිම දෙයක් දන්නේ නැහැ කියන වගේ අර්ථයකින් තමයි මේක දෙහි බලන්න ඕනේ. එතකොට අපිට බොහෝ දේවල් ඒක අස්සෙන් තව තවත් දේවල් හඳුනා ගන්න දකින්න අවස්ථාව ලැබෙන්නට පුළුවන්. මොකද මේ ප්‍රත්‍ය සම්බන්ධතාවයන්ගේ සමவாய කියන එක මේ එහි තියෙන සහ සම්බන්ධතාවයන් හරිම සංකීර්ණයි, ගැඹුරුයි. ඒ නිසා තමයි බුදුහාරා එහෙම දේශනා කරන්නේ පැටලිච්ච නූල් බෝලයක් වගේ කියලා. එහෙම මේ ගැටයක් කොටක් හොයාගන්න බැරි එකක් වගේ කියලා. ඒ තරම්ම සංකීර්ණයි කියලා. ඒ නිසා අපි මේ දෙය බලනකොට මන් දන්නව කරලා තින්නේ ඔය මේක මෙහෙම පරිසම්පාදේ මට පාඩන්න කියලා එහෙම කියලා අපි හිතන්නේ එහෙම හොඳ නැහැ. මේක සම්බන්ධයෙන් අපි ඕන කෙනෙකුට මේ පරිසම්පාදේ කරුණ වචන ටික පාඩම් තමයි. ඒ පාඩම් තියාගන්නත් ඕනේ. නමුත් ඒක කියවන්න පුළුවන් කියලා කියන්නේ අපි පරිසම්පාදේ දන්නව හැම නෙමෙයි. ඒ නිසා හැම විටම අපි මනස රික්තයක් වගේ තබාගෙන, කියන්නේ මනස හිස්ව තබාගෙන අලුතෙන් ඒක දෙසට අපිට අලුත් අප්‍රෝච් එකක්, අලුත් එළමුවක් ඒ දෙස අපි ඇති කර ගන්න ඕනේ කියන එක අපි හිතා ගන්න ඕනේ. අනික් කාරණේ දැම්ම අපි මෙහෙම සූත්‍රය කතා කළාම ඒ මහනිදාන සූත්‍රයේ තේරුම් ගත්තා කියලා හිතන්නත් හොඳත් නැහැ. අපි මහනිදාන සූත්‍රයට අපි කිසියම් ආකාරයක එළඹුමක් විතරයි අපි මේ ලබන්නේ කියන අර්ථයෙන් තමයි හැම විටම සූත්‍රයේ දෙස බලන්න ඕන ධර්ම කාර්යයන් දෙස ඒ විදිහටයි බලන්න ඕනේ, විශේෂයෙන්ම මෙතෙන්දී. එතකොට බුදුහාර දේශනා කරනවා if one is asked, අත්ති ඉදප්පච්චය ජරා මරණන්ති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිස්ස වච්චනී පච්චා ජරා මරණන්ති ඉතිචේ වදෙය්‍ය ජාතිපච්චා ජරා මරණන්ති ඉච්ඡස්ස වචනීය. බුදුහාර දේශනා කරනවා if one is a demonstrable requisite condition for aging and death, one should answer there is. යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොත් එහෙම මේ
ජරා මරණ දෙකට වයසට යාම හා මරණය කියන එකට හේතු වන කිසියම් පෙන්වා දිය හැකි සාධක තියෙනවාද? requisite conditions, demonstrable requisite conditions. එහෙම පෙන්වා දිය හැකි, දැකිය හැකි, මතු කර පෙන්විය හැකි කිසියම් සාධක ප්‍රත්‍ය ධර්ම තියෙනවාද කියලා ඔබෙන් ඇහුවොත් එහෙම one should answer there is. ඔව් උත්තර දෙන්න ඕනේ. ඔබ කියන්නේ ඔව් තියෙනවා කියලා. If one is asked from what requisite condition do aging and death come, one should say aging and death come from birth as their requisite condition. එතකොට ඔබේටින් ඇහුවොත් එහෙම මේ වයසට යෑම හා මරණය කියන එකට ප්‍රත්‍ය ධර්මයන් මොනවද කියලා ඔබ කියන්නේ one should say කියන්න ඕනේ aging and death come from birth as their requisite condition. එතකොට මේ වයසට යාම හා මරණයට හේතුව උපතයි කියන එක. එතකොට ඉපදුන නිසා තමයි කෙනෙක් වයසට යන්නේ මරණයටපත් වෙන්නේ. එතකොට වයසට යාමට මරණයටපත් වීමට හේතු තියෙනවා. ඒ හේතුව තමයි උපත කියන එක. දැන් මෙන්න මෙතෙන්දි මම අර කිව්ව කාරණේ අදාළ වෙනවා. දැන් උපත වයසට යාම හා මරණයට හේතුව උපත. උපත කිව්වහම උපත පමණක්ම නෙමෙයි උපත අදාළ වෙච්ච මහත් කරුණු රාශියකුත් තියෙනවා. උපත හා සම්බන්ධ වෙච්ච එක. උපත කිව්වහම අපිට එකපාරනේ මෞකසින් පහළ වීම කියන එකනේ. මෞකසකින් පහළ වීමට අපි කියනවා උපත කියලා. එතකොට එහෙම ඉපදුන නිසා තමයි එයා අවුරුද්දෙන් දවසින් දවස මාස සති මාස ගණන් ගිහිල්ලා අවුරුද්දෙන් අවුරුද්ද එයා වැඩිහිටි කෙනෙක් බවට, තරුණෙක් බවට, වැඩිහිටියෙක් බවට, වයස්ගත කෙනෙක් බවට පත් වෙන්නේ එහෙමයි. ගිහිල්ලා අන්තිමේදී යම් දවසක මැරෙනවා. හා මේ තැනත්තා ක්ෂණික මරණයකටත් හැම වෙලෙමපත් වෙනවා. මොහොතක් පාසා මෙල මරණයකුත් තියෙනවා. අපි ඒකට කණික මරණ කියලා කියනවා. එහෙම දෙත් එකකුත් තියෙනවා. අවසානයේදීත් මේ තැනත්තා මරණයටපත් වෙනවා. එයාගේ භෞතික ශරීරය නැති වෙලා ගිහිල්ලා කෝපෝරියල් බොඩි එක නැති වෙලා ගිහිල්ලා එයා මරණයටපත් වෙනවා. එහෙම ඒ තත්ත්වයටපත් වෙන්න හේතුව උපත කියලා අපි කිව්වට උපත කියන එක ASCII. දැන් පාටම අපි උපත ඉපදුනා කියන එකනේ කියන්නේ. ඉපදුනා කියන එක ASCII. අනික සියල්ලම තියෙනවා. ඒතර උපදින සත්වයාගේ ස්වභාවය උපත වුණාට උපතත් එක්ක තියෙන මහා ගොඩක් දේවල් එයා තුළ තියෙනවා. ඒ නිසා අපිට එකපාරට හිතෙන්නේ ඉපදුනා නිසා මැරෙනවා කියලානේ. ඉපදුන නිසා මරණයටපත් වෙනවා, වයසට යනවා කියලානේ. නමුත් උපත කියන එක ASCII උගා දේවල් තියෙනවා. ඒ නිසා අර එකපාරට උපත කියලා කිව්වට ඒක requisite condition ප්‍රත්‍ය වෙන්නේ උපත තමයි. නමුත් උපත පමණක්ම නෙමෙයි කියන එකත් අපි හැම වෙලෙම අපි හිතේ තියාගන්නට ඕනේ. අර requisite condition හැටියට පේන එක තියෙන්නේ උපත. එකපාරට ඇහුවොත් එහෙම කියන්න ඕනේ. එහෙම කියන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. ඉපදුන නිසා තමයි වයසට යන්නේ හා මරණයටපත් වෙන්නේ කියන එක තමයි ඒක තියෙන මූලික සාමාන්‍ය සරල පේන්න තියෙන සාධකය. නමුත් ඒක උපත පමණක්මත් නෙමෙයි. If one is asked, is there a demonstrable requisite condition for birth? One should answer there is. If one is asked from what requisite condition does birth come? One should say birth comes from becoming as its requisite condition. එතකොට අත්ති දප්පච්චා ජාතීති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිස්ස වචනීයං කිම් පච්චා ජාති ඉච්ඡේ වදෙය්‍ය භවපච්චා ජාතීති ඉච්ඡස වචනීය.
මුද්‍ර ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි ඇහුවොත් එහෙම මේ උපතට උපත කියන එක does birth come මේ උපත කියන එක ඇති වෙන්න හේතුවක් තියනවාද කියලා කවුරු හරි ඇහුවොත් one should say birth comes from if one asks is there a demonstrable requisite condition for birth උපත සඳහා හේතු වෙච්ච යම් කාරණයක් තියනවාද කියලා කවුරු හරි ඇහුවොත් one should answer there is ඔව් තියනවා කියලා කියන්න. If one is asked from what requisite condition does birth come, one should say birth comes from becoming as its requisite condition. එතකොට උපත කවුරු හරි ඇහුවොත් එහෙම උපතට හේතුවක් තියනවාද? ඉස්සර කතා කරේ උපතනේ. උපත ඇති වෙන්නත් ඉපදෙන්නත් හේතුවක් තියනවාද කියලා කවුරු හරි ඇහුවොත් ඒකට හේතුවක් තියෙනවා ඔව් කියලා කියන්න. තියනවා කියලා කියන්න. එතකොට කවුරු හරි ඇහුවොත් එහෙම මේ උපත ඇති වෙන්න හේතුව මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් one should say birth comes from becoming as its requisite condition. එතකොට becoming birth comes from becoming as its requisite condition. එතකොට භවය නිසා තමයි මේ උපත ඇති වෙන්නේ. එතකොට මව් කුසකින් යම් කිසි කෙනෙක් උපදිනවට අපි උපත කියලා කියනවා. එයා මව් කුසෙන් බිහි වෙන්න හේතු උනේ එයාට භව පැවැත්මක් තියෙන නිසා. එතකොට ඒ භව පැවැත්ම ඇති උනේ දැන් අම්මා මව කන්සීව් වුණාට පස්සේ මව පිළිස ගැනීමක් ඇති වුණාට පස්සේ මවගේ කුසේ ඒ පිළිසිඳ ගැනීම මොහුකුරා ගිහිල්ලා සිංහල ක්‍රමයට මාස 10ක් මේ එතකොට ඒ කාලේ ගත කරලා ඒ පළලය හැටියට ඊට පස්සේ බ්‍රූණය හැටියට මෝරලා ගිහිල්ලා දරුවෙක් හැටියට උපත ලැබීම කියන එක සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වෙන්න දරුවෙක් හැටියට යා එහෙම මව් කුසකින් එළියට එන්න හේතු උනේ becoming. එතකොට භවයක් තියෙන නිසා. එතකොට මේ ළමයා ඉපදුනේ එයා මව් කුසේ බ්‍රූණෙක් හැටියට හිටියා පමණක් නෙමෙයි එයාට භවයක් තිබුණ නිසා. භව ගමනක සත්වෙක් හැටියටයි එයා මව් කුසෙන් එළියට ආවේ. ඒත් නිකම්ම ළමෙක් දෙමාපියන්ගේ එකතු වීමෙන් ඇතිවෙච්ච පිළිසිඳ ගැනීමකින් ඇතිවෙච්ච කලලයකින් බිහිවෙච්ච මේ බ්‍රූණෙක් ළමෙක් වුණා පමණක් නෙමෙයි මෙහෙම උපතක් ලබන්න එයාට භවය හේතු වුණා. එයා භවගාමී සත්වෙක් කියා. ඒ නිසා උපත කියන එක නිකම්ම දෙයක් නෙමෙයි භවගාමී සත්වේකුට හිමි දෙයක් හැටියටයි උපතක් ලබන්නේ. එතකොට ඒ නිසා එතන මහා විශාල ගැඹුරු කරුණු මහත් රාශියක් මේ උපත කියන එකට හේතු වෙන becoming එකේ. ඒ කියන්නේ භවගාමී සත්වෙක් වීම කියන කාස්සේ තියෙනවා. එතකොට ඒ නිසා දැන් බුදුදහම සම්බන්ධයෙන්ොත් දැන් සත්ත්ව සාංශාරික ට්‍රාන්ස්මයිග්‍රේෂන් එක සම්බන්ධයෙන් සාංශාරික පැවැත්ම සම්බන්ධයෙන් අපිට තවත් එක්තරා වටිනා ගැඹුරු තැනක් මෙතන ප්‍රකාශ වෙනවා. එතකොට දරුවෙක් බිහි වෙන්නේ මව පියාගෙන් කන්සීව් වීමක් පිළිසිඳ ගැනීමක් වුණා නිසාම නෙමෙයි. ඒ පිළිස ගැනීමට අදාළ වෙච්ච තවත් කරුණු කීපයක් අදාළ වෙලා තියෙන නිසා. ඒ කියන්නේ භවගාමී සත්වෙක් මේක ASCII හිටපු නිසා. ඒතර භවගාමී සත්වෙක් වෙන්න අදාළ වෙන දේවල් වල පසුබිමක් තියෙනවානේ. එතකොට ඒ නිසා අර දුක් කරදර ඔක්කොම ආවේ වයසට යෑම මරණයට පත් වෙන්න සිද්ධ වුණේ උපතක් නිසා. උපතක් නිසා ඒක සිද්ධ වුණාට උපදින්න හේතුවක් තියෙනවානේ. එතකොට නිකම්ම ඉපදුනේ නැහැනේ.
ඒක මව්පියා එකතු වුණ හේතුව පමණක් නෙමෙයි. දැන් එතන වුණොත් ඒක එක්තරා සරල හේතුවක් වෙනවා. මව්පියාගේ එකතු වීමත් එතනදී අවශ්‍යයි තමයි. මව්පියාගේ එකතු වීම ඇරුණාම මෙයා භවගාමී සත්වයක් මෙතන ඉන්නේ. භවයක් තියෙන කෙනෙක්. becoming නිසා තමයි මේක උනේ. එයා ඉපදුනේ භවගාමී සත්වයෙකුගේ සම්බන්ධයක් මෙතන තියෙන නිසා. දිගින් දිගට ඉන්න කෙනෙක් මෙතන ඉන්නවා. ඒ නිසා ඉපදුනේ. එතකොට ඒ නිසා මේ කියන කාරණේදී ඒ හේතුඵල සම්බන්ධතාවයේ තියෙනවා මේ ලොකු අර බෑග්ග්‍රවුන්ඩ් එකක්. අර මම අර ඉස්සලාම සරල උදාහරණයකට ගත්තේ පොල්ගෙඩිය කතාවක්. ඒතර පොල්ගෙඩිය කතාවේ ඒක භෞතික මේ සිද්ධියක්. ඒ මම උදාහරණයට ගත්ත එක. ඒ භෞතික සිද්ධියක් වුණත් පොල්ගෙඩියක් අපේ අතට ආවනම් පොල්ගෙඩිය ASCII අර සමස්ත ගහේ චිත්‍රණය තියෙනවනේ. ඩිලිනියේෂන් එකක් එතන තියෙනවා. මේ සමස්ත ගහක. සමස්ත ගහ අපිට පොල්ගෙඩියේ ඒක නොපෙනුනාට අර සමස්ත ගහේ තියෙන චිත්‍රණය සමස්ත ව්‍යුහය මේක ASCII හැංගිලා තියෙනවා කොහෙද? අපි නොදන්නා තැනක හැංගිලා තියෙනවා. ඒ නිසා උපතක් බබෙක් ඉපදෙනකොට එතනදී අපිට බබෙක් තමයි පේන්නේ, පුංචි දරුවෙක් තමයි ඉන්ෆැන්ට් තමයි පේන්නේ. එහෙම පෙනුනට එතන භවගාමී සත්වයක් තමයි එතන ඉන්නේ. නිකම්ම බබෙක් නෙමෙයි. ඒ භවගාමී සත්වයෙකුගේ පැමිණීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. If one is asked, is there a demonstrable requisite condition for becoming? One should answer there is. If one is asked from what requisite condition does becoming come, one should say becoming comes from clinging as its requisite condition. එතකොට අත්ති ඉදප්පච්චා බහෝති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිස්ස වචනීයං කිම් පච්චා බහෝති ඉති චේ වදෙය්‍ය උපාදාන පච්චා බහෝති ඉච්ඡස්ස වචනීයං. එතකොට මෙතෙන්ද කියනවා if one is asked if there is a demonstrable requisite condition for becoming, one should answer there is. යමෙක් ඇහුවොත් එහෙම මේ භවය ඇති වෙන්න අදාළ වෙන demonstrable requisite condition එකක් තියෙනවා. Is there demonstrable requisite condition for becoming? භවයක් කියන එකක් ඇති වෙන්න අදාළ වෙන්න පෙන්වා දිය හැකි ප්‍රත්‍ය ධර්මයක් ප්‍රත්‍ය කාරණයක් තියනවාද කියලා ඇහුවොත් එහෙම one should answer there is. ඔව් තියනවා කියලා කියන්නලු. If one is asked, කවුරු හරි ඇහුවොත් එහෙම from what requisite condition does becoming come? One should say becoming comes from clinging as its requisite condition. එතකොට යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම මේ becoming එක භවය කියන එක නැවත නැවත වීම කියන එක සිද්ධ වෙන්න හේතු සාධකයක් තියනවාද කියලා පෙන්වා දිය හැකි කාරණයක් තියනවාද කියලා එයා කියන්නේ එයාට උත්තර දෙන්න ඕනේ. One should say becoming comes from clinging as its requisite condition. මේ භවය කියන එක ඇති වෙන්න සාධකය වෙන්නේ හේතුව වෙන්නේ clinging කියලා. උපාදානය කියලා. එතකොට උපාදාන පච්චා භව අල්ලා ගැනීම නිසා තමයි භවය ඇති වෙන්නේ. ඒතර භවය කියලා කියන්නේ ඉදිරියට යන්න තියෙන ඕනෑකම හැකියාව පුළුවන්කම. භව වීම ඉවෙන්ට් එක. එතකොට එහෙම ඉවෙන්ට්ස් එහෙම සිදුවීම් වෙමින් තමයි ඕනෑම දෙයක පැවැත්මක් ඉස්සරහට යන්නේ.
ඒතර භවය කියලා අපි කතා කරන්නේ අපි සාමාන්‍ය භවය කියලා කියන මිනිස්සු භවය, තිරිසන් භවය, ඔයම කියලා භවය කියලා කතා කරනවා ලොකු මේ පරාසයකට ලොකු ප්‍රමාණයකට මේ වීමක් කියලා අර්ථයෙන් ලොකු ප්‍රදේශයකට කියන්නේ මිනිස් භවයේ සත්ත්ව භවයේ කිව්වහම ඒක ඉපදලා ඉන්න සත්වයෝගේ ආයුෂ කාලය කියන අර්ථයක් සාමාන්‍ය විවහාරයේ අපිට පොඩි කාලේ ඉඳන් අපිට අර ඇහිච්ච වචන වලින් අපිට එකපාරට හිතට එන්නේ එහෙම එකක්. මනුෂ්‍ය භවයේ කිව්වහම උපතේ සිට මරණය දක්වා කාල සීමාව තමයි මනුෂ්‍ය භවය කියලා අපිට හිතෙන්නේ. ප්‍රේත භවයක් කිව්වම ප්‍රේතයෙක් කියලා ඉන්න කාලය, යක්ෂ භවයක්, දිව්‍ය භවයක් කිව්වම එහෙම අර්ථයකින් අපි භවය කියන වචනේ භාවිතා කරනවා සාමාන්‍ය විවහාරයේදී. නමුත් භව කියන වචනය ධර්මයේ භාවිතා කරනවා හරි ගැඹුරු අර්ථ වලින්. එතෙන්දී කාම භව කියන විග්‍රහයක් තියෙන අපි මෙතෙන්දී කතා කරන්න ඕනේ නැහැ. මෙතන භව කියනවා වීම. නැවත නැවත වීමක්. becoming. නැවත නැවත එහි පැවැත්මක් තියනවා කියන එක. එතකොට නැවත නැවත පැවැත්මක් තියෙන්නේ යම් කිසි දෙයක එතන අල්ලා ගැනීමක් තියෙන නිසා. එතකොට ඒක අල්ලා ගන්න ඕන නම් තමයි ආයෙත් ඉන්නේ, පවතින්නේ. එහෙම ඕන නැත්තම් එහෙම ඉන්න ඕන කමක් නැහැනේ. එතකොට මේක ඕනෑම වස්තුවක තියෙන දෙයක් මේක. භවය දැන් සාකයක වුණත් සාක ලෝකේ සත්ත්ව ලෝකේ ඕනෑම දෙයක එහෙම වීමක් තියෙනවා. දැන් ඒක සමස්ත විශ්වය තුලම තියෙන රටාවක් ඒක. දැන් උදාහරණයක් හැටියට දැන් අපි පරමාණුව ගමු. පරමාණුව කියන එක දැන් සාමාන්‍ය න්‍යෂ්ටියක් හා ඉලෙක්ට්‍රෝන සංවිධානයක් නේ තියෙන්නේ. එතකොට මේ න්‍යෂ්ටිය වටා ප්‍රෝටෝන, පොසිට්‍රෝන ඔහොම එතන සංවිධානයක් තියෙනවනේ. එතන ධන ආරෝපණයක් ඇති වෙන ආකාරයේ සංවිධානයක් තියෙනවනේ. ඒ සංවිධානයේට විසින් අල්ලාගෙන තියෙන ඍණාරෝපණ සහිත ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන්ස් වල ප්‍රමාණයක් තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන තියෙන 1යි 2යි 3යි 4 ඔහොම තියෙනවනේ. ඒවත් එක එක කවච තියෙනවනේ. එතකොට මේ සමස්තය ඔහොම එක්තරා විදිහක වීම් සමුදායක් හැටියටයි අර පරමාණු අස්සීක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හැම විටම න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන වලට එක්තරා ආරෝපණයක් සපයනවා. ඉලෙක්ට්‍රෝනයේ එක්තරා ආරෝපණයක් න්‍යෂ්ටියට ලබා දෙමින් තමයි මේ දෙකොල්ල අතර තියෙන සම්බන්ධතාවයද පරමාණු ක්‍රියාත්මක වෙන්නේ. දැන් ද්‍රව්‍ය තියෙන ඔක්කොම අද වෙනකොට හොයන තියෙන අපි 104 හෝ 6 හෝ කියමුකෝ පරමාණුක වර්ග ඒ හැම එකක්ම ඕක වුණත් කොයික වුණත් ඒක විශ්වමය න්‍යායක් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්‍යෝන්‍ය යැපීමක් එහි තියෙනවා. පරමාණු අස්සේ ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. එතකොට ඒ ඉන්ටර්ඩිපෙන්ඩන්සි එක විසින් තමයි පරමාණුවක් හැටියට කියන්නේ. අපි ඒ වර්ගයේ පරමාණුවක්, ඒ කාබන් පරමාණුවක් හෝ වෙනත් පරමාණුවක් හෝ මොකක් හරි අපි ඒක හඳුන්වන්නේ ඒ වර්ගයේ පරමාණුවක් කියලා අපි හඳුන්වන්නේ එහි න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර තියෙන ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් මත. ඒ වගේම මේ පරමාණුක බන්ධන ඊගාවට ඇති වෙනවා. දැන් පරමාණු මේ වර්ගයේ පරමාණුකුයි තවත් වර්ගයක පරමාණුකුයි අතර ඇති වෙන පරමාණුක බන්ධනයක් හැටියට. එතනත් තියෙන ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක්. ඒතර පරමාණුව අස්සෙත් තියෙනවා ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක්. පරමාණුවක් තවත් පරමාණුවක් සමග එකතු වෙනකොට බන්ධන ගොඩනගනකොට එතනත් තියෙනවා ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක්. ඊට පස්සේ ඒ පරමාණුවක තියෙන කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එහාට මෙහාට වෙනකොට ආයිත් එතන එය වෙනස් කර ගැනීමේ රටාවකුත් තියෙනවා. ඒකට අපි විද්‍යුතයක් සැපයුවොත් එහෙම අපි වෙන බාහිර බලයක් සැපයුවොත් එහෙම තාපය හෝ විද්‍යුත් ශක්තියක් හෝ මොකක් හෝ සැපයුවොත් එහෙම එයාගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වෙනස් කරගන්නවා, වෙනස් වෙනවා. එතකොට මෙහෙම මේක අස්සේ තියෙන පරායත්ත භාවයක් ඉන්ටර්ඩිපෙන්ඩන්සි එකක් සහිතව තමයි පරමාණුව කියන එක හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඒක නිකන් ඉන්නේ නෑ යා. පරමාණුව කියන එක්කෙනා කවදාවත් නිකන් ඉන්නේ නෑ. හැම වෙලේම චලනාත්මකයි.
ඒතර ඒකත් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මේ අනිත්‍ය හා දුක්ඛ හා අනාත්ම කියන ලක්ෂණ තුන මේ පරමාණු ASCII තියෙනවා. ඒ කියන්නේ ඒක කවදාවත් තනියෙන් ඉන්නේ නැහැ. ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඒක ASCII තියෙන න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර තියෙන පරායත්තභාවයක් තියෙනවා. යැපීමක් තියෙනවා. චලනයක් තියෙනවා. ඒ චලනයේ වෙනස් වීම අන්‍යෝන්‍ය චලනයක් තියෙනවා. අනිත් අයත් එක්ක චලනය වෙනවා. එතකොට මෙහෙම මේක මහා විශ්වමය න්‍යායක් ධර්මතාවක් ASCII තමයි becoming එක තියෙන්නේ. එතකොට එසේ වෙනස් නොවි නොපැවැත්මක් කියන එකක් නැහැ. becoming එකක් තියෙනවා. එතකොට මේ becoming එක තමයි මේ becoming එක තියෙන්නේ ඇයි from what requisite condition does becoming comes? One should say becoming comes from clinging as its requisite condition. So becoming එක ඇති වෙන්න clinging එක තියෙන්න ඕනේ. දැන් මේ clinging එක එන්නේ කොහෙන්ද? දැන් මේ becoming එක becoming එක පවතින නම් ඒ කියන්නේ භවයේ පවතින නම් භවය කියන්නේ වෙනවා කියලා මම කිව්වා. වීම් කියලා. වීම් සමද events තියෙන්නේ. වෙමින් තියෙන්නේ. මේ ලෝකේ කිසිම දැනක දෙයක් නැහැ. දෙයක් හැටියට දෙයක් නැහැ. වීම් සමුදායක් තමයි තියෙන්නේ. ඒ කොහොම එකිනෙකට පරායත්තව වෙමින් ඉන්නේ. එතකොට ඒ වෙමින් ඉන්නේ අපි ඒකට කියනවා භවය කියලා. becoming කියන්නේ භවය කියලා. භව වීම කියන. භව කියන්නේ වචනේ තේරුම වීම කියන එක. එතකොට වෙනකොට වෙන්නේ ඇයි එකිනෙකා සමග ක්ලින්ගින් එකක් තියෙනවා. එකිනෙකා සමග අල්ලා ගැනීමක් තියෙනවා. උපාදානයක් තියෙනවා. මේ උපාදාන පච්චය භව. ඒතර අල්ලා ගැනීමක් නිසා තමයි භවය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ න්‍යෂ්ටිය විසින් ඒ කියන්නේ න්‍යෂ්ටියසේ තියෙන ප්‍රෝටෝන පොසිට්‍රෝන විසින් ඉලෙක්ට්‍රෝන අල්ලා ගන්නවා. ඉලෙක්ට්‍රෝන වල ඉලෙක්ට්‍රෝනයක් ඒ කවචයක් හදාගෙන ඒ කක්ෂයක් කියලා කියන අපි කක්ෂය කියන වචනේ. ඒතර කවචයක් ගමන් කරන්නේ මේ අල්ලා ගැනීම නිසා න්‍යෂ්ටිය විසින් අල්ලාගෙන ඉන්නේ. දැන් අපි මේ න්‍යායමයි මේ දැක්මමයි සමස්ත විශ්වයේම තියෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම සූර්යයා කියලා. සූර්යයා මේ ග්‍රහලෝක ටික පෘථිවිය බුධ අඟහරු මේ කියන ඔක්කොම ග්‍රහයන් ටික දෙනාම අල්ලගෙන ඉන්නවා. ඒතර එයාගේ ශක්තියක් විසින් එයාගේ අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙනවා හීලියම් මේ පරමාණු වල ක්‍රියාකාරීත්වයක් තියෙනවා එයාගේ ASCII සූර්යාස්සේ එසේ වන අතර ඒන් සපේන ශක්තියක් විසින් ග්‍රහලෝක ටික අල්ලගෙන ඉන්නවා. ග්‍රහලෝක තමන්ගේ කක්ෂ ඔස්සේ ගමන් කරනවා. එයාට නිශ්චිත කක්ෂයක් ඔස්සේ ගමන් කරනවා. එසේ ගමන් කරනකොට එයා හිරුට අයිතිය කට්ටියක්. ඒතර හිරුට අයිතිය කියලා කියන්නේ මේ ක්ලින්ගින් එකක් තියෙන්නේ. හිරුට අයිතිය කියන්නේ බන්ධනයක්නේ. ඒතර සූර්යයාට අයිතිය ග්‍රහලෝක. ඒ වගේම ග්‍රහලෝක වැඩ කරන්නේ සූර්යයාට ඕන විදිහට. එක පැත්තකින් බලුවා. තවත් පැත්ත තියෙනවා එක පැත්තකින් ඕන විදිහට වැඩ කරනවා වගේම Tamanට ඕන විදිහට වැඩ කරලකුත් තියෙනවා එතන. දැන් අපි මෙතෙන්දී ගත්තොත් එහෙම මෙහෙම බන්ධනයක් එකිනෙකා කෙරෙහි ප්‍රත්‍ය වෙන බන්ධනයකින් තමයි සූර්යයා ක්‍රියාත්මක වෙන්නේ අනිකුත් ග්‍රහලෝකත් සමග. එතකොට ඊට පස්සේ ඒ ග්‍රහලෝක වශයෙන් සැකසී සෞරග්‍රහ මණ්ඩලයක්. ඒ බඳු සෞරග්‍රහ මණ්ඩල මහත් රාශියක් අපි මිල්කි වේ එක හැටියට ක්ෂීරපතේ හැටියට එතන අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතුව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒකත් එහෙම ආයිත් ගමන් කරනවා. මෙහෙම මේ සෑම දෙයක් දැන් පරමාණුවේ ඉඳන් සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ක්ෂීරපතේ දක්වා මෙහෙම මන්දාකිනී ඔස්සේ මේ යන හැම එකම තියෙනවා අන්‍යෝන්‍ය යැපීමක්. අන්‍යෝන්‍ය අල්ලා ගැනීමක් ක්ලින්ගින් එකක් තියෙනවා. එතකොට ඒ නිසා අර පරමාණුවේ තියෙන ක්‍රියාව මූල ශුද්‍ර අංශුවනේ අපිට පරමාණුව හැටියට ගන්න ඒ මූල ඒකකයේ හැටියටනේ. ඒතර පරමාණුක බන්ධනයන් හැටියට මේ විදිහට තව ඒවා ගොඩනගාගෙන යද්දී අපේ ශරීරයත් අපේ සෛලයක් ගත්තාම ඒ සෛල වල බන්ධන තියෙනවා ඒ සෛල ඒකකයන් තියෙනවා ඒවා විසින් ඓන්ද්‍රිය පටක හා ඉන්ද්‍රියන් ගොඩනගනවා.
මේ විදිහට මේ සෑම එකම ක්ලිංගින් එකක් අස්සෙන් තමයි මේ වීම් සමුදාය ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එකිනෙකා කෙරෙහි ඇති කරගන්නා වූ බන්ධනයකින් හඳුනා ගැනීමකින් තමයි ඉස්සරහට යන්න පුළුවන්කමක් ලබන්නේ. එතකොට ඒ නිසා මේ becoming කියන එක භවය කියන එක හරි වැදගත් ගැඹුරු කාරණයක් වෙනවා. වෙන්න තියෙන ඕනෑකමක්. එතකොට ඕනෑම වස්තුවකට ඕනෑම දෙයකට පරමාණුවේ පටන් පරමාණුව මේ ජීවි වස්තුවක් නෙවෙයිනේ. නමුත් පරමාණුව කියන එක අජීවී වුණාට එහි වෙන්න ඕනකමක් තියෙනවා. පරමාණුව වෙමින් තමයි ඉන්නේ. වෙමින් නැතුව ඉන්නේ. එතකොට ඒ නිසා පරමාණුවට හැම වෙලේම වෙමින් ඉන්න ඕනකමක් තියෙනවා. ඒක තමයි becoming එක. එතකොට වෙමින් ඉන්නේ ඇයි? එහි බන්ධන තියෙන හින්දා. අන්‍යෝන්‍ය බන්ධන පරමාණුක බන්ධන පමණක් නෙවෙයි මම අර කිව්වනේ එහි න්‍යෂ්ටියයි ඉලෙක්ට්‍රෝනයි අතර බන්ධනයක් තියෙනවා කියලා. එයා කැමති අරයට. එයා කැමති මෙයාට. ඔහොම එකක් නේ තියෙන්නේ. ඒතර අන්න එහෙම සම්බන්ධතාවයක් ඇතුව තමයි මූල පරමාණුව පවා තියෙන්නේ. ඒ පරමාණුව තමන්ගේ පරමාණුක බන්ධන හදාගෙන අණු හදාගන්නෙත් ඒ ක්ලිංගින් එකක් අස්සේ. එතකොට මේ විදිහට බැලුවාම මේ සෑම දෙයක් අස්සේම තියෙනවා එක්තරා විදිහක මේ අන්‍යෝන්‍ය බන්ධන හදා ගැනීමක්. ඒක එන්නේ ඇලෙන්න ඕනකමක් තියෙනවා. එකිනෙකා කෙරෙහි බැඳීමක් ඇති කර ගැනීමක් තියෙනවා. එතකොට මේ මූල පරමාණුවේ පටන්ම මේ සමස්ත විශ්වයේ තියෙන සෑම දෙයක් අස්සේම මේ කියන clinging එක තියෙනවා. ඒ නිසා one should say becoming comes from clinging as its requisite condition. ඒක requisite condition එක. ඒකේ ප්‍රත්‍ය ධර්මයේ තමයි. ඒකට උදව් වෙන සාධක කාරණේ තමයි clinging එක. ඒ කියන්නේ ඇලෙන්න තියෙන ඕනෑකමක්, බැඳෙන්න තියෙන ඕනෑකමක්. එතකොට මෙහෙම තියෙන ඕනෑකමක් විශ්වයේ තියෙන මූලම සාධකයේ වෙන පරමාණුවේ පටන් ඉන් එහාට ඉදිරියට යන සෑම වස්තුවක් තුලම එහෙම එනං ඒ වයින්නේ සකස් වෙලා තියෙන සෑම සාක ද්‍රව්‍ය වස්තු පුද්ගල වස්තු කොහොම සකස් වෙලා තියෙන ඒව තුලින්නේ ඒ සමස්තය තුලම මේ ඇල්ම මේ ක්ලිංගින් එක මේ උපාදාන කර ගැනීමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා වීමක් තියෙනවා හැමතැනකම. ඒ වීම එහෙම වෙන්නේ එහි ක්ලිංගින් එකක් අල්ලා ගැනීමක් අනිකා කෙරෙහි කිසියම් බලපෑමක් කරන්න ඕනෑකමක් ඒ හැම දෙයක් අස්සේම තියෙනවා කියන කාරණේ. ඒතර දෙයක් හැටියට අපි සලකනවා නම් හෝ කතා කරනවා නම් හෝ ඕනෑම සාධකයක් තුළ සාධකේ මොකක් වුණත් කමන්නේ. මෙතන අපි මම මෙතන උදාහරණ ගත්තේ භෞතික සාධකයක්. අර පොල් ගෙඩිය ගත්තා වගේ තන සාධකයට මෙතනත් ගත්තේ මම පරමාණු හැටියට මෙතනත් භෞතික සාධකයක්. ඒතර මම මේ එහෙම භෞතික සාධක මම ගන්නේ විඥානමය සාධක ඊට වඩා සියුම්. ඊට වඩා ප්‍රබලයි. ඊට වඩා වේගවත්. එතකොට මේ භෞතික වස්තුවේ තියෙන්නේ මේක නම් මේ න්‍යාම ධර්මය නම් ඒක සමස්තය තුලත් ඒ විදිහටමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් මිදෙන්නේ නැහැ කවර දෙයක්වත්. ඒ නිසා becoming කියලා කියන්නේ අපි අර සාමාන්‍ය විවහාරයේ ගන්න භවය කියලා මේ එක්තරා විදිහක ආයුෂ කාලයක් කියන අර්ථය පමණක් නෙමෙයි වීමක් කියන අර්ථයෙන් මෙතෙන්දී අපි කතා කරන්නේ. ධර්මයේ තියෙන මේ වගේ තැනකදී කතා කරන්නේ ඒ අර්ථයෙන්. ඒ becoming වීම කියන එකට හේතුව කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා clinging කියන එක තමයි requisite condition එක වෙන්නේ. ඇලෙන්න තියෙන ඕනෑකම, බැඳ ගන්න තියෙන ඕනෑකම, තියාගන්න තියෙන ඕනෑකම, නතු කරලා තියාගන්න තියෙන ඕනෑකම. එහෙම ඕනෑකමක් විසින් තමයි වීමක් කියන එක එන්නේ. ඒ නිසා වෙන්න තියෙන ඕනෑකමකුත් තියෙනවා, බැඳෙන්න තියෙන ඕනෑකමකුත් තියෙනවා. අපිට පේනවා එතන ලොකු ගැඹුරු සම්බන්ධතාවයක් කියලා. දැන් මේ ඉස්සෙල්ලා කතා කළේ අපිට භවයනේ මේ ජාතියනේ. එතකොට භවපච්චා ජාතියනේ වෙන්න තියෙන ඕනකමක් නිසානේ ජාතිය ඇති උනේ. ඒතර වෙන්න තියෙන ඕනකමක් නිසා ජාතිය ඇති වෙනවා වගේම
ඒ හැම දෙයක් අස්සේම වෙන්න ඕන කමකුත් තියෙනවා. වෙන්න ඕන කම කියන්නේ පවතින්න ඕනකම, වෙමින් ඉන්න ඕනකම, පවතින්න ඕනකම. එතකොට ඒ වෙමින් තියෙන ඕනකම ඇති කරන්නේ මොකෙන්ද? ක්ලින්ගින් එකකින්. අල්ලා ගැනීම, උපාදාන කර ගැනීම. එකිනෙකා කෙරෙහි බලපෑමක් කරන්න හැම විටම ඕනකම තියෙනවා. ඒ එකිනෙකා කෙරෙහි බලපෑමක් ඇති කරන්න තියෙන ඕනෑකම විසින් තමයි වීම කියන එක සිද්ධ වෙන්නේ. වෙමින් පවතිනවා කියන එක සිද්ධ වෙන්නේ. ඒතර වෙමින් පවතිනවා කියන එකට භාවිතා කරන වචනය තමයි අපි භවය කියන එක. වීම කියන එක. ඒතර ඒ වීම වෙන්න නම් අල්ලා ගන්න ඕනේ. බලපෑමක් ඇති කරන්න ඕනේ. ක්ලින්ගින් එකක් තියෙන්න ඕනේ. උපාදාන කර ගන්න ඕනේ. උපාදානය කරන කියන අල්ලා ගන්නවා කියන එක. අල්ලා ගන්නවා කියන්නේ අනිකාට බලපෑමක් ඇති කර ගන්නවා කියන එක. එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය බලපෑමක් ඇති කර ගන්නවා කියන එක. Tamanට විතරක් බලපෑමක් ඇති කරගන්න බෑ. එහෙම කරනකොට අනිත් එක්කනත් තමාට බලපෑමක් ඇති කරනවාමයි අනිවාර්යයෙන්ම. තනියෙන් විතර ඒකපාර්ශ්විකව බලපෑම ඇති කරන්න බෑ. ඒතර අනිත් එක්කනත් එයාට ප්‍රති බලපෑමක් මෙල්ල කරනවා. ඒතර ඒ නිසා පරායත්ත වෙනවා. එකිනෙකට කෙරෙහි ඩිපෙන්ඩන්සි එකක් යනවා. මේ අල්ලා ගැනීම කියන එක තනියෙන් Tamanට කරන්න බෑ. Taman එක කරනවා කරන අතරේ අනිත් එක්කනත් නිකන් ඉන්නේ නෑ. එයාත් අල්ලා ගන්නවා. එයා ඒ අල්ලා ගැනීමේ තියෙන තීව්‍රතාවයේ එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රත්‍යুৎපන්න හැටියට එකිනෙකාට හැටියට අන්‍යෝන්‍ය බලපෑමක් කරන දැන් සූර්යයා ග්‍රහයාට බලපෑමක් ඇති කරනවා, ග්‍රහයා සූර්යයාට බලපෑමක් ඇති කරනවා. එතකොට මෙහෙම අන්‍යෝන්‍ය ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඒ දෙක විසින් තමයි තමා තුලත් තියෙනවා ඉන්න ඕනකමක්. ඒ නිසා තමයි ග්‍රහයෙක් විසි වෙලා යන්නේ නැත්තේ. දැන් ග්‍රහයෙක් නිෂ්ක්‍රීය වුණොත් එහෙම දැන් ග්‍රහයෙක්ගේ ස්වයං භ්‍රමණ වේගයේ අඩු වුණොත් එහෙම එයා ඇති වෙනවා මේ සූර්යයාට කිට්ටු වෙනවා. එයා භ්‍රමණය හා පරිභ්‍රමණය කියලා දෙකක් තියෙනවානේ. එතකොට තමා වටා කරකීමයි තමා සූර්යයා වටා කරකීමයි කියන දෙකක් තියෙනවානේ. එතකොට මේ දෙක විසින් තමයි එයා සූර්යයාට ඇවිල්ලා සූර්යාගේ ඇඟේ වදින්නේ නැත්තේ. සූර්යාගෙන් ගැලවිලා විසි වෙලා අහකට යන්නේ නැත්තේ. එතකොට සූර්යාට මෙයාගේ ආකර්ෂණයට හසු වෙලා තියෙනවා නම් ඇවිල්ලා සූර්යාස්සට එන්න එපා. එහෙම එන්නෙත් නැහැ. එහෙම නැත්නම් දැන් මෙයාට අයින් වෙන්න ඕන කමක් තියෙනවා නම් විභවයටපත් වෙන්න ඕන නම් අයින් වෙලා විසි වෙන්නත් එපා. එහෙම වෙන්නෙත් නැහැ. ඇයි? එයාගේ තියෙනවා ස්වයං චලනයක්, ස්වයං භ්‍රමණයක් හා පරිභ්‍රමණයක් තියෙනවා. භ්‍රමණය හා පරිභ්‍රමණය කියලා දෙකක් තියෙනවා. ඒ දෙක විසින් එයා තීරණය කරලා තියෙනවා මෙන්න මේ කක්ෂය තුල පමණක් තමයි ඔයා යන්නේ කියලා එක්තරා තීරණයකට ඇවිල්ලා තියෙනවා. එහෙම වෙලා තමයි කක්ෂය තීරණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝනෙත් එහෙමයි. ඕනම වස්තුවක ඒ විදිහට එක්තරා නිශ්චයක් ගොඩනගෙනවා මේ අන්‍යෝන්‍ය ක්ලින්ගින් එකේ තියෙන වෙනස්කම නිසා. ඒ ක්ලින්ගින් එක අල්ලා ගැනීමයි අර අල්ලා ගැනීමට හසු වෙන වස්තුවේ තියෙන ස්වභාවයයි කියන දෙක විසින් ඒ ක්ලින්ගින් එකේ එක්තරා විදිහක මේ න්‍යායාත්මක තීරණයකට එනවා. ඒ තීරණය විසින් තමයි කක්ෂයක් ගොඩනගන්නේ. එතකොට ඒ කක්ෂය විසින් තමයි පැවැත්ම තහවුරු කරන්නේ, ස්ථාවර කරන්නේ. එතකොට අල්ලා ගැනීම තියෙනවා, අල්ලා ගැනීමට හසු වෙන දේ තියෙනවා. මේ දෙන්නම එකිනෙකාට බලපෑම් ඇති කරගන්නවා. ඒ ඇති කර ගැනීම නිසා දෙන්නාගේ කිසියම් ආකාරයකට කොම්ප්‍රොමයිස් වෙලා දෙන්න එකඟතාවයකට එනවා. මෙන්න මේ කක්ෂය තමයි එහෙනම් මම ඊට පස්සේ ගමන් කරන්න කියලා එක්තරා රටාවක් තීරණය වෙනවා. ඒ රටාව තුලින් අන්න පැවැත්ම ආයසරයක් කන්ටිනියස්ලි ඒ පැවැත්මේ ස්වභාවය තහවුරු වෙලා ඒක කන්ටිනියස් මේ පැවැත්මක් හැටියට දිගින් දිගටම ඒ බිකමින් එක සිද්ධ වෙමින් තියෙනවා. එතකොට මෙන්න මෙහෙම අන්‍යෝන්‍ය පරායත්ත සම්බන්ධතාවයක් මේක ASCII හැම විටම වෙමින් තමයි විශ්වයේ තියෙන ඕනෑම වස්තුවක් සිද්ධ වෙන්නේ. ඒක මනසටත් අදාළයි. මනසෙත් විඥානය අපි දැන් ඒ පැත්තටනේ අපි දැන් යන්න ඕනේ. අපි බාහිර ලෝකෙන් උදාහරණ ගන්න ඒක අපිට අර වඩාත් පැහැදිලි වෙන්න තේරුම් යන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. මොකද අර පේන අපිට පරමාණු අපිට නොපෙනුනාට විද්‍යාඥයෝ කියලා තියෙනවානේ මෙන්න මෙහෙම තමයි වෙන්නේ කියලා. ඒතර ඒ දැනුම ඇසුරු කරගෙන අපි මේ සිද්ධිය දෙහි බලනවා විශ්ව ධර්මතාවයන් න්‍යායන් හැටියට මෙන්න මෙහෙම දෙයක් තමයි මේ භෞතික ලෝකෙ සිද්ධ වෙන්නේ කියලා. ඒක උදාහරණයක් අරගෙන
අපිට නොපෙනෙන විඥානමය සංවිධානයක ක්ලින්ගින් එක බලන්න අපි මේ උත්සාහ කරන්නේ. ඒක තේරුම් ගන්න අපිට උදව්වක් සැපේනවා මේ සමස්ත විශ්වයේ යන න්‍යායාත්මක වැඩපිළිවෙල කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මෙතන අල්ලා ගැනීමක්, පාදාන කර ගැනීමක්, බැඳ ගැනීමක් අනිවාර්යයෙන්ම මේක තියෙනවා. If one is asked, is there a demonstrable requisite condition for clinging? One should answer there is. If one is asked from what requisite condition does clinging come? One should say clinging comes from craving as its requisite condition. පාලි සූත්‍රයේ කියනවා මේ විදිහට අත්ති ඉදප්පච්චය උපාදානන්ති ඉති පුසත ආනන්ද අත්තිස්ස වචනියං කිම් පච්චය උපාදානන්ති ඉතිච්චේ වදෙය්‍ය තණ්හා පච්චය උපාදානන්ති ඉච්ඡස්ස වචනීය. ඊළඟට කියනවා if one is asked, is there a demonstrable requisite condition for clinging? මේ clinging එක මේ කියපු කතා කරපු උපාදානය ඇති වෙන්න අදාළ වෙන්න පෙන්වා දිය හැකි හඳුනාගත හැකි කිසියම් ප්‍රත්‍ය ධර්මයක් තියෙනවද කියලා one should answer there is. ඔව් තියෙනවා කියලා කියන්න. If one is asked, from what requisite condition does clinging come? එතකොට මේ clinging එක මේ උපාදානය ඇති වෙන්න හේතු වෙන කිසියම් ආකාරයක ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා නම් තියෙනවද මේ clinging එක ඇති වෙන්න හේතු වෙන කිසියම් ප්‍රත්‍ය ධර්මයක් තියෙනවද කියලා. One should say clinging comes from craving as its requisite condition. එතන clinging එක ඇති වෙන්න හේතු සාධක වෙන්නේ craving තෘෂ්ණාවේ කියලා. ඒක මම කලින් එක විස්තර කරනකොට ඒක කියුණා. ඒ මොකද මම එතෙන්දි කිව්වේ අල්ලා ගැනීම කියලා එකක් තියෙනවා. clinging කියන්නේ අල්ලා ගැනීමනේ. එතකොට උපාදාන කරගන්න. උපාදාන කරනවා කියන්නේ අල්ලා ගන්නවා. ඒතර අල්ලා ගන්නේ ඇයි? තව එකක් අල්ලා ගන්න ඕන කමක් තියෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාව විසින්. එතකොට තෘෂ්ණාව කියන්නේ මේ පැවැත්මටම තියෙන ඕනෑකමක් තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. දැන් ඒක ඒ විසින්ම ඇති කරන්නා වූ බලයක් හැටියටයි තියෙන්නේ අපි. සරල උදාහරණයක් ගමු. අර සමහර වැල් වර්ග තියෙන්නේ. ඒවයි තියෙනවා මේ අර ඒකට සිංහලෙන් කියනවා පසුර කියලා, පහුර කියලා. ඒ පසුර කියන්නේ ඒ වැලෙන්ම යන පොඩි කෙන්දක් ගිහිල්ලා අර ඒ ළඟ තියෙන කෝට්ටක හරි මොහක හරි අත්තක ස්ප්‍රින්ග් එකක් වාගේ රවුමක් දාගන්න. රවුම් කීපයක් දාගන්නවා. ඒක කියනවා පසුර කියලා. ඉංග්‍රීසි වචනේ මට මතක්ුනේ නෑ. මතක් වුණොත් කවුරු හරි කීවට කමන්නේ මට මතක කියලා. මේ ඒ පසුරක් දා ගන්නවා අල්ලා ගැනීමක් දා ගන්නවා අර tendril සම්මාංශ ඈ tendril 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 අර මේ කොනකට කැරකිලා ගිහිල්ලා අල්ලගන්න අන්න හරි tendril නේද thank you very much කොහොමද ස්තුතියි tendril අන්න එහෙම ගිහිල්ලා අපි අර කෙන්දක් ගිහිලා ඒක වටේ ස්ප්‍රින්ග් එකක් දාලා ගොතා ගන්නවා. ගැලවෙන්නේ නැති වෙන්නම මේ ගතනවා කාටවත් ලේසියෙන් අයින් කරන්නත් බෑ. එතකොට අන්න ඒ ක්ලින්ගින් එක අන්න එතන දැන් ඒ ක්ලින්ගින් එකක් නේ තියෙන්නේ අල්ලා ගැනීමක් නේ තියෙන්නේ. ඒ අල්ලා ගැනීම ඇති කලේ මොකෙන්ද? එයාට
ඉන්ද තියෙන ඕනෑකමක් විසින්. එතකොට becoming comes from craving. එතකොට ඒ clinging එක ඇති උනේ ඒ clinging එක ඇති උනේ අල්ලා ගැනීම කියන එක ඇති උනේ අල්ලා ගන්න එක තමයි පසුරෙන් කරන්නේ අර tendril එකකින්. ඒ tendril එකකින් අල්ලා ගන්න පසුරෙන් අල්ලා ගන්න ගැනීම තමයි අර clinging එක උනේ. එතකොට එහෙම clinging එකක් අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ අල්ලා ගන්න කිව්වේ කවුද? එහෙම අල්ලා ගන්න කියලා එයාට කියන්නේ කවුද? එයාට කියන්නේ තෘෂ්ණාව විසින් ක්‍රේවිං එකෙන් තමයි කියන්නේ. මොකද මේ වැලට තනියෙන් ඉන්න බෑ. වැලට තනියෙන් ඉන්න බැරි නිසා එයාට උඩට යන්න නම් මේ ගහත් එක්කම උඩට යන්න නම් හිරු එළිය හොඳට ලබා ගන්න වාතය හොඳට ලබා ගන්න කුඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ. හොඳට විසිරලා උඩට යන්න ඕනේ. එහෙම යන්න තියෙන ඕනෑකමක් මෙයාගේ ආසාවක් තියෙනවනේ ක්‍රේවිං එකක් තෘෂ්ණාවක් තියෙනවනේ. ඒ තෘෂ්ණාව විසින් තමයි කියන්නේ අර පසුරට ටෙන්රියල් එකට අල්ලගන්න කියලා මෙතනින්. මේ අතෙන් අල්ලගන්න කියලා. ඒ අතෙන් අල්ලගත්තාම ඊළඟට එකට ගිය හැකි ඊළඟට ගිය හැකි ඊළඟට ගිය හැකි. ඒතර තෘෂ්ණාවක් විසින් හැම විටම බල ගන්නනවා, උදව් කරනවා, උපදෙස් දෙනවා, කියා දෙනවා අල්ලගන්න කියලා. අල්ලා ගැනීමේ අයිතිකාරයා අල්ලා ගැනීම නෙමෙයි තෘෂ්ණාව. ක්‍රේවිං එකෙන් තමයි බලගන්නවන්නේ කියන්නේ මෙතනින් අල්ලගන්න කියලා. මේ අල්ලා ගැනීම මෙහෙදි කරන්න මේ ප්‍රමාණයට කරන්න මේ තත්වයේදී කරන්න මේ අවස්ථාවේදී කරන්න කියලා ඔක්කොම කියන්නේ තෘෂ්ණාව විසින්. ඒකට තෘෂ්ණාවේ දෙන උපදේශයේ මඟ පෙන්වීම මත තමයි ක්ලින්ගින් එක සිද්ධ වෙන්නේ. එතකොට එහෙම මේ පැවැත්ම සඳහා අදාළ වෙන රටාවක් මුළු විශ්වයේම ගොඩනැගිලා තියෙනවා. ඒක කාටවත් දොස් කියන්න බැරි ඒකයි. දැන් ප්‍රත්‍යඥ මිනිස්සු හරි කවුරු හරි කියලා සත්ත්ව ලෝකේ ඉන්න අයට කාටවත් සතෙකුටවත් මිනිහෙකුටවත් කාටවත් අපිට දෝෂයක් පවරන්න බෑ. වැරද්දක් කියන්න බෑ. මේක තමයි පැවැත්ම. ඒ පැවතින විදිහට තමයි ස්වභාව ධර්මයෙන් ලෝකේ හැදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අනිත් පැත්ත හැරෙවුවා. ඒ කියන්නේ ඒකෙන් මිදෙන හැටි ගැන කියා දුන්නා මේ කරදර ගොඩට හසු වෙන නිසා ඒකෙන් මිදෙන එකක් පෙන්වා දීමයි බුදුරජාණන් වහන්සේ කළේ. ඒතර මෙන්න මෙහෙම දෙයක් පවතිනවා මෙහෙම දෙයක් තමයි සිද්ධ වෙමින් තියෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ අපට කියා දීපු එක තමයි කළේ. අනික් අයට මේක තේරෙන්නේ නැතුව මේකට අහසු වෙලා දිගින් දිගට අවුල් ගොඩේ ඉන්නවා. ඒ නිසා ඒක මෙන්න මෙහෙම දෙයක් තමයි වෙන්නේ කියලා පෙන්වා දීමයි බුදුරජාණන් වහන්සේ කළේ. ඒතර මේක තමයි ස්වභාවය, මේක තමයි පැවැත්ම, මේක තමයි නේචර් එක. ඒක නැචරල් සිස්ටම් එකක්. ඒ නැචරල් සිස්ටම් එක ගොඩනගිලා තියෙන්නේ ක්‍රේවිං එක තෘෂ්ණාව විසින් බල ගන්නවලා. එතකොට සෑම ද්‍රව්‍ය වස්තුවකම, සෑම සාකයකම, සෑම සත්වයකගේම, සෑම පැවැත්මකදීම ඕනෑම සත්වයකගේ සත්වය හැටියට හඳුන්වන ඕනෑම සත්වයකගේ මෙහෙම ක්‍රේවිං එකක් විසින් තමයි අර ක්ලින්ගින් එක ඇති කරන්නේ. ක්ලින්ගින් එකෙන් තමයි becoming එක ඇති කරන්නේ. becoming එකෙන් තමයි birth එක ඇති කරන්නේ. birth එක නිසා තමයි ඊටු ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට මෙහෙම කිසියම් ආකාරයක රටාවක් මේ ගොඩනැගිලා තියෙනවා. ක්‍රේවිං එකක් හැම දෙයක් අස්සේම තියෙනවා. ඒතර භෞතික වස්තු අස්සෙත් ඒ ක්‍රේවිං එක තියෙනවා. ඒක අපි දැන් කතා කරන මේ විඥානමය එකක් සම්බන්ධයෙන් නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් පැවැත්ම සඳහා අදාළ වෙන ක්‍රේවිං එකක් අර මං අගත්ත උදාහරණේ අර ටෙන්රියල් එකේ තියෙන විදිහට අර පසුරෙන් ආපු විදිහට එහෙම අල්ලා ගැනීමක් එහෙම බැඳ ගැනීමකට බලපෑම් කිරීමක් ඇති කරනවා ස්වභාවය විසින්ම. ඒක අර සත්ත්ව සාකවලක් තියෙනවා. සියලුම සත්වයන් තුලක් තියෙනවා. ඒ නිසා තමයි මේ සත්වයන්ගේ සියලුම ක්‍රියාකාරකම් පැවැත්ම සිද්ධ වෙන්නේ. දැන් සතුන් තමන්ගේ වර්ගය බෝ කරන්නට මේ පෙළඹෙන්නේ කවුරුක් කියන්න ඕනේ නැහනේ. එයාගේ දෙමව්පියෝ යා කුරුල්ලන්ගේ හරි වෙන සත්තුන්ගේ හරි කාගේවත් දෙමව්පියෝ අර පැටවුන්ට කියා දෙන්නේ නැහනේ මේ
ටිකක් කල් ගියායින් පස්සේ වැඩුණායින් පස්සේ මේ මෙන්න මෙහෙම හැසිරෙන්න ඊළඟ වර්ගයේ බෝ කරගන්න ඕන කියලා කවුරුවත් කියා දෙන්නේ නැහැ. ඒක ස්වභාවයෙන්ම එහෙම ටෙන්ඩන්සි එකක් එහෙම ට්‍රෙන්ඩ් එකක් ඒ අය තුළ ඇති වෙනවා. මේ පැවැත්ම සඳහා මේක ඉස්සරහට ගෙන යාම සඳහා අදාළ වෙන සංවිධානයක් හැටියට තෘෂ්ණාවක් ඇති කරන්න තෘෂ්ණාවක් විසින් තමයි යන්නේ. ඒ නිසා තෘෂ්ණාව කියන එක මේ සමස්ත ලෝකයේම සමස්ත විශ්වයේම සියලු දේවල් තුල තියෙන සියලු දේවල් මෙහෙවන බලගන්වන මූල සාධකයක් හැටියට තෘෂ්ණාව කියන එක ක්‍රියාත්මක වෙනවා. ඒ තෘෂ්ණාව කියන එක සෑම ද්‍රව්‍ය වස්තුවක් තුලම තියෙනවා වගේම මනසක් තුලත් තෘෂ්ණාව සත්වයා තුලත් තෘෂ්ණාව විසින් තමයි සත්වයා ඉදිරියට ගෙනියන්නේ. සත්වයාගේ සියලුම ක්‍රියාකාරකම් පැවතුම් හැසිරවීම සඳහා එහි පැවැත්ම සඳහා තෘෂ්ණාව විසින් තමයි හැම විටම බලගන්නවන්නේ. එතකොට ඒ නිසා ක්ලින්ගින් කියලා අපි කලින් කතා කරපු උපාදානය අල්ලා ගැනීම කියන එකට උදව් කරන්නේ ක්‍රේවිං කියන තෘෂ්ණාව විසින්. එතකොට ඒක ඇයි තෘෂ්ණාවක් තියෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. එහෙම තෘෂ්ණාවක් ස්වභාවයෙන්ම තියෙන තෘෂ්ණාවක් විසින් තමයි ඒ ගමන යන්නේ. එතකොට එහෙම ඒ තෘෂ්ණාවක් විසින් මෙහෙවන බලවේගයක් ක්‍රියාත්මක වීමක් හැටියට තමයි දිගින් දිගට ඉස්සරහට යන්නේ. If one is asked, is there a demonstrable requisite condition for craving? If one is asked, is there a demonstrable requisite condition for craving? One should answer there is. If one is asked from what requisite condition does craving come, one should say craving comes from feeling as its requisite condition. Okay, Mahanidana Sutre Pali එකේ තියෙනවා අත්ති ඉදප්පච්චා තණ්හාති ඉති පුට්ටේන සතා ආනන්ද අත්තිතිස්ස වචනීයං කිම්පච්චා තණ්හාති ඉතිචේ වදෙය්‍ය වේදනාපච්චා තණ්හාති ඉච්ඡස්ස වචනීයං. එතකොට if one is asked if there are a demonstrable requisite condition for craving, one should answer there is. කවුරු හරි අහුවොත් එහෙම මේ ක්‍රේවිං කියන එකට තෘෂ්ණාව කියන එකට පෙන්විය හැකි සාධකයක් තියනවද කියලා ප්‍රත්‍ය ධර්මයක් තියනවද කියලා සාධක ධර්මයක් තියනවද කියලා one should answer there is. ඔව් තියනවා කියලා කියන්න. If one is asked from what requisite condition does craving come? එතකොට යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම මේ තෘෂ්ණාව ඇති වෙන්න හේතු සාධක වෙන කිසියම් ප්‍රත්‍ය ධර්මයක් තියනවාද කියලා one should say craving comes from feeling as its requisite condition. එයා කියන්නලු craving comes from feeling. මේ තෘෂ්ණාව ඇති වෙන්නේ feeling එක නිසා කියලා. වේදනාව නිසා කියලා. එතකොට වේදනාව දැනීම වේදනාව අපි සාමාන්‍ය වචනෙන් කතා කරනවා මේ වේදනාව කියලා දැනීම කියන එක. ඒතර වේදනාව කිව්වහම සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තුනක් ගැන කියනවනේ. ඒතර මේ කවර එකක් ඕනෑම එකක්. අපි ඒ ඔක්කොටමත් අපි සාමාන්‍ය වේදනා කියන වචනේ භාවිතා කරනවා. නමුත් අර සිංහල ව්‍යාකරණයේදී අපි සිංහල ව්‍යවහාරයේදී අපි භාවිතා කරනවා මේකට වේදනා කියන්නේ රිදෙනවා කියන අර්ථයක්. එතකොට නමුත් ධර්මයේදී වේදනා කියන පාලි වචනෙන් අදහස් වෙන්නේ රිදෙනවා කියන එක නෙමෙයි දැනෙනවා කියන එකයි. ඉතින් ඉංග්‍රීසියේදී අපිට ෆීලිං කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. එතකොට අර පේන් කියන එක නෙමෙයි දැනෙනවා කියන එක ෆීලිං කියන එක.
එතකොට තෘෂ්ණාව ඇති වෙන්න ෆීලිං එක දැනෙන ස්වභාවය දැනීමක් අදාළ වෙනවා. දැනෙන නිසා තමයි ෆීලිං එකක් ඇති වෙන්නේ. ෆීලිං එකක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ ෆීලිං එක තියෙනවා නම්. එතකොට ෆීල් කියන්නේ දැනෙනවා. ඒ දැනෙන දෙයට තමයි අපි තෘෂ්ණාවක් ඇති කරගන්න ඉඩකඩ සැලසෙන්නේ මේ දැනෙන දේ තුලින්. දැනෙන නිසා. එතකොට යම් කිසිවක් ෆීල් වෙන්නේ නැත්නම් එතෙන්දී තෘෂ්ණාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්. මේ කවර හෝ ආකාරයක දැනීමක් ඇති වුණාම ඒකට ඇලෙනවාද ප්‍රතික්ෂේප කරනවාද කියන එක තීරණය වෙනවා. මේක තවත් තැනකදී තවත් සූත්‍රයකදී අපිට කතා කරන්න පුළුවන් මේක ෆීලිං එක නිසා ක්‍රේවිං එක හෝ හේට්‍රඩ් ඇති වෙන්නත් පුළුවන් කියලා. එතකොට ඒක වෙනත් තලයකදී වෙනත් ධර්ම කාරණයක් එක්ක කතා කරන්න තියෙන එකක්. ඒතර ෆීල් වෙන නිසා තමයි ක්‍රේවිං එක හෝ හේට්‍රඩ් එක ඇති වෙන්නේ. හේට්‍රඩ් උනත් ඒ තෘෂ්ණාවේම කැලලක් තමයි. දැන් ධර්මයට අනුව අපි ක්‍රේවිං හේට්‍රඩ් ඩිලූෂන් කියලා තුනක් කතා කළාට එකත් පොඩ්ඩක් මෙතන කියන එක හොඳයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනවානේ ක්‍රේවිං කියලා තෘෂ්ණාව කියලා. ඊට පස්සේ හේට්‍රඩ් එහෙම නැත්නම් ද්වේෂය කියලා. එතකොට මේ ද්වේෂය කියන්නේ ක්‍රේවිං එකෙන් වෙන්න වූ දෙයක් නෙමෙයි. ක්‍රේවිං එකේම අනිත් පැත්තම තමයි. එතකොට දැන් මම කායෙක් හරි තරහයි කියලා කියන්නේ මං එයත් එක්ක ගනුදෙනුවක් තියනවා කියන එක තමයි. ගනුදෙනුවක් නැත්තම් තරහ වෙන්නේ නැහැනේ. එතකොට මම එයත් එක්ක තරහයි කියලා කියන්නේ එයත් එක්ක මොකක් හෝ ගනුදෙනුවක් තිබුණ නිසා හා දැනුත් තියෙන නිසා තමයි තරහ වෙලා තියෙන්නේ. නිකම්ම තරහ වෙන්න බෑ. තරහ වෙන්නේ ක්‍රේවිං එකක් ආවොත්. ඒ ක්‍රේවිං එක මත තමයි තරහ කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා හේට්‍රඩ් කියන එක, අවර්ෂන් කියන එක තනියෙන් ඉන්නේ නැහැ ක්‍රේවිං එකත් එක්කයි ඉන්නේ. ඒ කියන්නේ ප්‍රතිපක්ෂ එකක් තමයි දැන් මේක හරියට එකම කාසියේ දෙපැත්ත වගේ හරියට. ඒතර ඒකේ තියෙන වටිනාකමමයි මේ ද්වේෂයටත් තියෙන්නේ. මම ඒකට කැමති නැහැ. මම එයාට කැමති නැහැ. මම එයාට විරුද්ධයි. ඔය කියන්නේ දැන් මම මතයකට කැමති නිසා තමයි අනික් මතයට විරුද්ධ වෙලා තියෙන්නේ. එක මතයකට කැමති නිසා තමයි ඒකට අදාළ නොවන ඊළඟ එකට විරුද්ධ වෙලා තියෙන්නේ. ඒතර ඒ නිසා ක්‍රේවිං එකයි තමයි ඒක ASCII තියෙන්නේ. යම් පුද්ගලයෙක් එක තරහයි කියලා කියන්නේ එයාත් එක්ක එයා කෙරේ තියපු විශ්වාසය එයා බිඳලා තියෙන නිසා තමයි මම දැන් විරුද්ධ වෙලා තියෙන්නේ තරහ වෙලා තියෙන්නේ. ඒතර ඒකට හේතු වෙලා තියෙන්නේ ක්‍රේවිං තෘෂ්ණාව. මම ඒක විස්තරාත්මකව කියන්නේ නැහැ. දැන් මේ විදිහට දැන් මම මේක අදාළ වෙන්නේ ෆීලිං එකනේ. දැන් ෆීලිං එක සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තුන් ආකාරයකට බෙදුවට එහෙම බෙදනවා. එහෙම බෙදලා ඒ තුනටම අදාළයි ක්‍රේවිං එක කියලා. එතකොට සුඛ නිසා ක්‍රේවිං ඇති වෙන්නත් පුළුවන්, දුක්ඛ නිසා ක්‍රේවිං ඇති වෙන්නත් පුළුවන්, අදුක්ඛම සුඛ නිසා ක්‍රේවිං ඇති වෙන්නත් පුළුවන්. අදුක්ඛම සුඛයේ අර තියෙන මේ අනාවබෝධයෙන් සිදු කරන අදුක්ඛම සුඛයේ දෙකක් තියෙනවනේ ඒකේ. එතකොට කොයි එකෙන් හරි මේ ෆීලිං එක කියලා කියන්නේ දැනෙනවා කියන එක, විඳිනවා, දැනෙනවා කියන එක. දැනීම ධර්මයේ තුන් ආකාරයි. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. එතකොට ඒ කවර හෝ එකකින් ඇති වෙන්නේ තෘෂ්ණාවයි. මම ඒ කිව්ව කෙනෙකුට කියන්න පුළුවන් එතකොට ෆීලිං එකෙන් හේට්‍රඩ් එකක් ඇති වෙන්න පුළුවන්, ද්වේෂය තරහ ඇති වෙන්නත් පුළුවන් නේද කියලා. අප්‍රිය එකදී. මම ඒක ප්‍රශ්නේ අහන්නත් ඉස්සෙල්ලා මම උත්තර දුන්නේ. එතකොට ඒ කියන්නේ අපිට හේට්‍රඩ් එකක් එහෙම නැත්නම් අවර්ෂන් එකක්, තරහක්, ද්වේෂයක් යමක් කෙරෙහි ඇති වුණාට ඇති වෙනවා කියලා කියන්නේ ක්‍රේවිං එක තියනවා කියන එකම තමයි. ක්‍රේවිං එකට බාධා වෙන දේවල් වලටනේ අපි අවර්ෂන් එන්නේ, තරහ වෙන්නේ. එතකොට අපි ඒකට එච්චර කැමති නිසා තමයි එච්චර තරහ වෙලා තියෙන්නේ.
ළමයි නොයික යාළු වෙලා ඊට පස්සේ ආයේ බද්ධ වෛර වෙන්නේ. ඒ බද්ධ වෛර වෙන්නේ ඒ ආදරේ ප්‍රමාණයට තමයි වෛර වෙන්නේ. ක්‍රේවිං එකේ ප්‍රමාණයට තමයි වෛරය ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒ විදිහටමයි ඕනම දෙයක් සම්බන්ධයෙන්. ඒතර බඩු මුට්ටුවක් ගත්තොත්, උපකරණයක් ගත්තත්, සතෙක් ගත්තත්, පුද්ගලයෙක් ගත්තත් ඕනම දෙයක් සම්බන්ධයෙන් යම් තැනක තරහ මතුවෙනවා නම් ඒ තරහ මතුවෙන්නේ ක්‍රේවිං එකේ ප්‍රමාණයට. ඒතර ක්‍රේවිං එකයි සාධකේ වෙන්නේ. ඒ නිසා ෆීලිං එක කියන දැනීම කියන එක තෘෂ්ණාව එකට සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ නිසා නැත්නම් දැනීමක් ආවේ නැත්නම් තෘෂ්ණාවක් ඇති වෙන්න කිසිදු හේතුවක් නැහැ. ඒ නිසා තෘෂ්ණාවක් යම් තැනක ඇති වෙනවා නම් ඒක ඇති වෙන්න හේතු වෙන්නේ දැනීම, feeling. එක්සිට් කන්ඩිෂන් එක වෙන්නේ feeling. දැනෙන නිසායි ඒක එහෙම වෙන්නේ. ඒ කියන්නේ ඒක ළඟ තියෙන නිසා, සමීප නිසා, මට ඒ වර්ගයේ එකක් නිසා, එකතු වෙන්න පුළුවන් ಜಾති මහා සාධක ගොඩක් තියෙන්න පුළුවන්. ඇයි ඒ ෆීල් එකට ක්‍රේවිං වෙන්නේ කියන එකට සාධක මහත් රාශියක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වර්ගයෙන් දැන් සතෙක් නම් තව සතෙකුට ක්‍රේවිං තෘෂ්ණාවක් ඇති වෙන්නේ ඒ සතා දැක්කහම, ඒ සතාගේ ඉවාවහම, ඒ සතා ස්පර්ශ වුණාම අනේ තෘෂ්ණාව ඇති වෙන්නේ. එතකොට එහෙම ඇති වෙන්න හේතුව ඒ වර්ගයේ සතෙක් වීම නිසා. එතකොට ඒ වර්ගයේ සතෙක් නිසා ඒ වර්ගයේ සතා දැක්කහම, ඒ වර්ගයේ සතාගේ ඉවාවහම, ඒ වර්ගයේ සතාට කැමති වීම නිසා ඔය කියන විවිධ සාධක එකට අදාළ වෙන්න පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් වුණත් ඒ ෆීලිං එක ආපු නිසා තමයි ක්‍රේවිං එකෙන්ද හේතු වුනේ. ඒකට පසුබිම වශයෙන් ඇති වෙන ප්‍රතිධර්ම තව රාශියක් තියෙන්න පුළුවන්. ඒ ප්‍රතිධර්මතාවයන් ඒකයි අර මම කන්නෝ සඳහන් කළේ යම් කිසිවක් වෙන්නේ නිකම්ම නෙමෙයි ප්‍රතිධර්ම රාශියක් නිසා කියලා. ඒතර ෆීල් වුණා කියලාම ක්‍රේවිං එන්නේ නැහැ. ඒ ෆීල් එකට ක්‍රේවිං එකට ෆීල් අදාළ වෙන ෆීලිං එක එද්දී ඒකට අදාළ වෙන ප්‍රතිධර්ම රාශියක් තියෙනවා. දැන් සතෙක් ඒ තමන්ගේ වර්ගයේ සතෙක් එක්කනේ එකතු වෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ සතා දැක්කාම ඒ සතාගේ ඉවාහම යන්නේ ඒ පස්සෙන් යන්න පටන් ගන්නේ අර ෆීල් වෙන හින්දානේ. ඒ ෆීල් වෙන එකට අදාළ වෙන පසුබිමක් තියෙනවා. ඒ පසුබිම තුළ ඉඳන් තමයි ක්‍රේවිං එක නිර්මාණය වෙන්නේ. ওই විදිහෙන් හෝ ක්‍රේවිං එකක් නිර්මාණය වෙන්න ෆීලිං එක අදාළ වෙනවා. ෆීලිං එක තියෙන්න ඕනේ. ෆීලිං එක ආපු නිසා තමයි ක්‍රේවිං එකේ උත්පාදේ සිද්ධ වෙන්නේ. ඇතිවීම සිද්ධ වෙන්නේ. ඒතර ඒ නිසා තෘෂ්ණාවක් යම් තැනක ඇති වෙනවා නම් ඒකට දප්පච්චතාවය හැටියට, ඒකට හේතු වන සාධකයේ හැටියට, ඒකට අදාළ වෙන කාරණේ හැටියට ෆීලිං එක තමයි අදාළ වෙන කාරණේ වෙන්නේ. අපි කාලේ නම් අවසන් වෙනවා. අන්න කියන්නේ උත්තරයක් එහෙම තියනවද? ඔබේ අදහසක් හෝ තව පැහැදිලි කිරීමක් හෝ ඔබ විසින් හඳුනාගත්ත දෙයක් තියෙනවා නම් එහෙම හෝ ගැටලුවක් හෝ යම් කිසි දෙයක් තිබුණා නම් තියනවද එහෙම දෙයක් මොනවා හරි? අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. දැන් මම කිව්වොත් එහෙම මේක මට කොයි තරම් විස්තර කරන්න වේද කියන එක පැහැදිලි නැති හින්දා මම ඒක විනාඩි කිහිපයයි තියෙන්නේ. අපි දැන් මේ සමස්තය තුලින් කතා කළේ මෙතන පටිච්චසමුප්පාදය කියන මාතෘකාව ඔස්සේ මහා නිදාන සූත්‍රය දේශනා වෙලා තියෙන්නේ. ඊ타ත්ම ගැඹුරු, ඊ타ත්ම ඒ සූත්‍රයේ මුලම එහෙම කියුණානේ.
බුදුහාඳුරුම දේශනා කළානේ. ඉතින් ඒ නිසා අපිට බොහෝ දේවල් හිතන්න තියෙන, බොහෝ දේවල් හඳුනා ගන්න, තේරුම් ගන්න තියෙන සූත්‍රයක්. එහි තියෙන වපසරිය, ඒ කියන්නේ සීමාවන් හරි ගැඹුරුයි, විශාලයි. ඒ නිසා මේ අපි හිමින් සැරේ බොහොම තැම්පත්ව ඉවසීමකින් යුක්තව මේ කරුණු තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම හරි වටිනවා. අපේ එදිනදා ජීවිතේ සඳහා, අපේ පැවැත්ම සඳහා අපි හිතන්න ඕන ක්‍රමය හඳුනා ගැනීම සඳහා අපට අදාළ වෙනවා. අපි මේ එදිනදා කරන කටයුතු වඩාත් හොඳින්, වඩාත් නිවැරදිව කර ගැනීම සඳහා මේ වචනයක් කියනවා නිතර අපි අත්හරිනවා කියන දේවල් සම්බන්ධයෙන් මේ ධර්මයේදී අපි අත්හරින්න ඕන අවශ්‍ය අදාළ තැනදී. ඒතර ඒ නිසා මේ පවතින ජීවිතය තුළම ඔබ විවාහ ජීවිතයක් ගත කරන, දූ දරුවන් සමග රැකියා කරන, ධනෙ උපයමින්, අනිකුත් කටයුතු කරමින්, ගෙවල් දොරවල් වල කටයුතු කරමින් මේ ජීවත් වෙන ඔබ ඒ කටයුතු වලම වඩාත් සාර්ථක, වඩාත් නිවැරදි ස්වභාවය කරා තමයි අපි ධර්මයේ තුලින් යන්නේ. ඒක එක්තරා තැනකදී මේ සියල්ල අතහරින තැනක් එනවා තමයි. ඒක වෙනම එකක්. නමුත් ඒ ගමනේ බොහෝ දුර ගෙදර ඉඳන්ම මේ ගමන යන්න පුළුවන් බොහෝ දුරට. ඒ කියන්නේ අපේ ට්‍රැන්ක්විලිටි එක, අපේ පහසුව, සුවය, සහනය, විවේකී බව, චිත්ත විවේකය, කායික මානසික විවේකය කියන මේ දේවල් බොහෝ සෙයින් අපට ළඟා කරගෙන බොහෝ වටිනා ජීවිත ගත කරන්න පුළුවන්. ගිහි ජීවිතයට බාධාවක් කරගන්නේ නැතුව තමන් කරන කටයුතු වඩාත් හොඳින් කරනවා. ඔබ කරන රැකියාව පෙරට වැඩිය හොඳ කරනවා. ඔබ කරන ව්‍යාපාරේ වඩාත් සාර්ථකව, වඩාත් හොඳින් සිදු කරලා. එතකොට ඔබේ ස්වාමි භාර්යාවන්, දූ දරුවන් සමග තියෙන සම්බන්ධතාවය, ඒ ගනුදෙනුව වඩාත් නිරවුල් කරගෙන, පැහැදිලි කරගෙන, සහනශීලී බවට පත් කරගෙන, බොහොම සතුටින්, විවේකයෙන්, හිනාමුසු මුහුණින් ඉන්න ජීවිතයක් බවට පත් කරගන්නට අපි මේ කරන අභ්‍යාසයන්, මේ කරන හඳුනා ගැනීම හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ධර්මය එක පැත්තක, මම එක පැත්තක වශයෙන් නෙමෙයි, ධර්මයෙන් අපි හඳුනා ගන්නා දේවල් මගේ එදිනෙදා ජීවිතේට, මගේ සමීපතමයන් සමග මීට වඩා ආදරණීය, සෙනෙහබර සම්බන්ධතාවයන් සහිතව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක හඳුනා ගැනීමට උදව්වක් හැටියටයි අපි ධර්මයේ සමග ජීවත් වෙන්නට ඕනේ. ඒ ජීවත් එසේ කරනකොට ඔබ එන්න සුවයට, පහසුවට පත් වෙනවා. ඔබේ ජීවිතේ සැහැල්ලු වෙනවා. ඒක ඔබේ ආධ්‍යාත්මික ශික්ෂණයට, අපේ විමුක්ති මාර්ගය සඳහා අවශ්‍ය මඟ සලසනවා. ඉතින් ඒ නිසා ඒ බඳු මාර්ගයක අපි යන්නේ. අදත් අපි සෑහෙන වෙලාවක් මේ ධර්මයේ සාකච්ඡා කළා. එයින් ලබන්නා වූ පුණ්‍ය ඵලයන්, කුසල ශක්තියින් අපි නමින් මේ පරලෝකීය සියලු ඥාති හිතයිසීන්ටත්, සියලු දෙවි දේවතාවුන්ටත්, ඔබේ නිවසල දරුවන්, එයාගේ දියුණුව සඳහාත්, ඔබේ පවුලේ සමාජිකයන්ගේ සියලු යහපත සාර්ථකත්වයේ පිණිසත් හේතු වේවා. අවසානයේදී අප සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල ශක්තියෙන් ඒකාකාරවම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.